අද 2021 ජනවාරි මාසේ 8 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් 5:30ට ආරම්භ කරන චිත්තෝත්පාද කාණ්ඩය පිළිබඳව සාකච්ඡාව. මේ ප ဋ ාණ ධර්ම සභාව විසින් පවත්වන අභිධර්ම පන්තිවල අපි චිත්තෝත්පාද කාණ්ඩය සඳහා ගිය සති 5ක විතර පන්ති පැවැත්වුවා. අද පවතින්නේ අකුසල චිත්තෝත්පාදය. ඊළඟ සතියේ බදාදා 5:30ට තවත් පන්තියක් අපි දාන්න ස්වාමීන් වහන්සේ අපිට අනුශාසනා කරා. බදාදා 5:30ට ඒ කියන්නේ ධම්මසංගණී ප්‍රකරණේ රූපකාණ්ඩේ එක වෙනම පන්තියක් විදිහට පවත්වාගෙන යන්න. එතකොට සිකුරාදා පන්තිය ඒ විදිහටම එන සතියේත් පවත්වනවා. විභාග සඳහා සූදානම් වෙන අයට උපකාරයක් වශයෙන් මේ දැන්වීම අනික් ධම්මසංගණී කරන අයටත් දන්වන්න. අද දන්න ඒ අනික් යාළුවන්න කල්යාණ මිත්‍රයෙන්ට දන්වන්න. රූපකාණ්ඩය කියන්නේ චිත්තෝත්පාද කාණ්ඩයට පස්සේන රූපකාණ්ඩය. අද පවත්වන්නේ චිත්තෝත්පාද කාණ්ඩේ අකුසල චිත්තෝත්පාදය පටන් ගැනීම. ඒ කාරණය පිළිබඳව සාකච්ඡාව විද්‍යාරත්න මහත්මිය විසින් පවත්වන ඇති. අපි මේ මහත්මියට ගෞරවයෙන් ආරාධනා කරනවා පන්තිය පටන් ගන්නයි කියලා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි තෙරුවන් නමදලා ඉමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. හොඳයි, තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි චිත්තෝත්පාද කාණ්ඩයේ තවත් එක් සාකච්ඡාවක් ආරම්භ කරමු. අපි පහුගිය සති කීපය තුල දෙක තුන තුල කුසල් සිත් 21ම අවසන් කරා. කුසල් සිත් විදියට අපි කාමාවචර කුසල් සිත්, රූපාවචර කුසල් සිත්, අරූපාවචර කුසල් සිත්, ලෝකෝත්තර කුසල් සිත් කියන කුසල් සිත් 21ම අපි චිත්තෝත්පාද පරෝපන්නාස ධර්ම හැටියට ලෝකෝත්තර ධාන සිත්වල, රූපාවචර අරූපාවචර සිත්වල, මහත්ගත සිත්වල විමෝක්ෂත් සොරසක්කත්තුකයත් යෙදෙන හැටි, ඊළඟට ලෝකෝත්තර මාර්ග සිත්වල පටිපදා සහ විමෝක්ෂ යෙදෙන ආකාරයත්, විසිමහා ණය යෙදෙන ආකාරයත්, පරෝපන්නාස ධර්ම යෙදෙන ආකාරයත් සාකච්ඡා කරා. මං හිතනවා මේ මහත්මීන්ට යම් අදහසක්, යම් පොත පරිහරණය කරන්නේ කොහොමද කියන එක සම්බන්ධිනුත්, ධර්මතා සම්බන්ධිනුත් යම් තේරුමක්, අදහසක් එන්නේ නැති කියලා. නමුත් මේක අපි එක සැරයක් කියුවට, දෙසරයක් කියුවට මේක අපිට හිතට යන්නේ නැහැ, වදින්නේ නැහැ.
ඒ නිසා නිතර නිතර මේක පරිහරණය කරන්න ඕන. පොත පැත්තකින් තියලා අපිට ලියන්න වෙනවා කීප සැරයක්ම මේ පරෝපන්නාස ධර්ම. එකම අපිට තියෙන්නේ පළවෙනි සිත අපි හරියාකාරව දන්නවා නම් ලියන හැටි ඒ සිත අනුව අපිට අනිත් සිත් සියල්ලම හදාගන්න පුළුවන්. මං හිතනවා ඒක අපි විස්තර කරා ඒක සියලු දෙනාටම වැටහෙන්න ඇති කියලා. එතකොට අපි අද ආරම්භ කරන්න යන්නේ අලුත් පරිච්ඡේදයක්, අලුත් කොටසක්. 12 අකුසල් සිත්. 12 අකුසල් සිත්වල කොයි ආකාරයටද මේ ධර්ම යෙදෙන්නේ කියලා මෙතනත් අපි අර ඉස්සෙල්ලා කතා කරපු විදිහටම කතමේ ධම්මා කුසලා කියපු තැන දැන් යන්නේ කතමේ ධම්මා අකුසලා කියලා. ඒ පුච්චාව අපිට ඒක පාලි පැත්තෙන් පෙන්නේ මම ඒක පෙන්නන්න. කතමේ ධම්මා අකුසලා කියලා තමයි මෙතන අකුසල් සිත ආරම්භ කරන්නේ. එතකොට අපිට කතමේ ධම්මා කුසලා කියලා තමයි ධම්මසංගණීය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආරම්භ කරේ කුසල යනු කුමක්ද කියලා. ඊළඟට අකුසල යනු කුමක්ද? එහෙම නැත්නම් කතමේ ධම්මා අකුසලා කියලා පුච්චාව. ඊළඟට සමය නිද්දේශය, ධම්මුද්දේශය, අප්පනා අර අපි කුසල් සිතේ දැක්කපු ආකාරයටම මේ අකුසල සිත්වලත් ඉතිරි සිත්වලත් ඒ කොටස් ඒ ආකාරයටම යෙදෙනවා. පුච්චා, සමය නිද්දේශය, ධම්මුද්දේශය, අප්පනා. මේක මම නැවත විස්තර කරන්න යන්නේ. අපි පළවෙනි කාමාවචර කුසල සිත විස්තර කරද්දී ඉතාමත් හොඳින් විස්තර කරා. එතකොට අපි බලමු මේ පුච්චාව ඊළඟට මෙතන තියෙන්නේ සමය නිද්දේශය. යම් කලක රූපාලම්බනේ වේයයි, ශබ්දාලම්බනේ වේවයි, ගන්ධාලම්බනේ වේවයි, රසාලම්බනේ වේවයි, පොට්ටබ්බාලම්බනේ වේවයි, ධම්මාලම්බනේ වේවයි. මේ අරමුණු ඔක්කොම තියෙන්නේ රූපයක්, ශබ්දයක්, ආරම්භන 6ම තියෙනවා. යම් අරමුණක හෝ එල්බ මේ එක අරමුණක් අරගෙන උපදින්නේ පළවෙනි අකුසල් සිත තමයි මේ කතා කරන්නේ. සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අකුසල චිත්තේ උපදනේ වේද. දැන් මේ ධම්ම සංගණියේ අසංකාරික නම් කියන්නේ නැහැ. සසංකාරික නම් විතරයි සඳහන් කරන්නේ. ඒකට කියලා නැත්නම් ඒ කියන්නේ අසංකාරිකයි. ඒත් අපි දන්නවා පළවෙනි සිත සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සිත. මේ තියෙන්නේ මේ අරමුණක් අරගෙන ඒ අරමුණක එල්බගෙන මේ සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික අකුසල චිත්තේ උපදන කල්හි සිද්ධ වෙන දේ. දැන් මෙතෙන්ට වෙනකන් ධම්මාලම්බන වේයයි යම් යම් අරමුණක් එල්බ මේ චිත්තේ උපන්නේ වේද. මෙන්න මෙතෙන්ට වෙනකන් අපි කියනවා අපි කතා කරා අපි දන්නවා සමය නිද්දේශය. ඊළඟ මෙතන ඉඳන් එකල ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි. මේ තියෙන්නේ ධම්මුද්දේශය. මොනවද මේ සිතේ ඇති වෙන ධර්ම කියන එක තමයි. ඒකට මෙතන පුච්චාව, මේ ටික සමය නිද්දේශය, මෙතන ඉඳන් ධම්මුද්දේශය, මේ තියෙන්නේ අප්පනා කොටස. අපි පාලි පැත්තත් පොඩ්ඩක් බලමු. මොකද මේවයි පාලි වචනත් හොඳින්ම අපි ඉගෙන ගන්න ඕන. කතමේ ධම්මා අකුසලා යස්මින් සමේ අකුසලං චිත්තං උප්පන්නං හෝති. සෝමනස්ස සහගතං දිට්ඨිගත සංප්‍රයුක්තං මේ ආරම්මන තියෙන්නේ රූපාරම්මනම් වා, සද්ධාරම්මනම් වා, ගන්ධාරම්මනම් වා, රසාරම්මනම් වා, පොට්ටබ්බාරම්මනම් වා, ධම්මාරම්මනම් වා යං යං වා පනාරබ්බ තස්මින් සමයේ. මේ තියෙන්නේ සමය නිද්දේශය. ඊළඟට මෙතනින් ඉඳන් පටන් ගන්නවා ධම්මුද්දේශය. පස්සෝ හෝති, වේදනා හෝති, සංඥා හෝති, චේතනා හෝති, චිත්තං හෝති. එතකොට අපි දන්නවා මේ පස්ස පංචකය විතක්කෝ හෝති, විචාරෝ හෝති, ප්‍රීති හෝති, සුඛ හෝති, චිත්ත ඒකාග්‍රතා හෝති. ඒ තියෙන්නේ ධාන අංග පංචකය. අපි මේවා කතා කරා. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම, විරිය ඉන්ද්‍රිය. දැන් මෙතන බලන්න ඉන්ද්‍රිය ධර්ම කීයක් තියෙනවද කියලා බලන්න. විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රියන් හෝති, සෝමනස් ඉන්ද්‍රියන් හෝති, ජීවිතේන්ද්‍රියන් හෝති.
මෙතන එනවා 1යි 2යි 3යි 4යි 5යි. එතකොට අපි දන්නවා සද්ධා ඉන්ද්‍රිය නෑ, සති ඉන්ද්‍රිය නෑ, පඤ්ඤා ඉන්ද්‍රිය නෑ. මොකද මේ අකුසල් සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය යෙදෙන්නෙත් නෑ, සමාධි ඉන්ද්‍රිය යෙදෙන්නෙත් සද්ධා ඉන්ද්‍රිය යෙදෙන්නේ නෑ, සති ඉන්ද්‍රිය යෙදෙන්නේ නෑ, පඤ්ඤා ඉන්ද්‍රිය යෙදෙන්නේ නෑ. ඊට පස්සේ මෙතන ඉඳන් යනවා මිත්‍යා සම්මාදිට්ඨි හෝති වෙනුව මේ තියෙන ධානාංග මාර්ගාංග සමා වෙන්න. මාර්ගාංග පටන් ගන්නවා සම්මාදිට්ඨි හෝති නෙවෙයි මෙතන එන්නේ මිච්ඡා දිට්ඨි හෝති. මිච්ඡා සංකප්ප හෝති, මිච්ඡා වායාම හෝති, මිච්ඡා සමාධි හෝති. මෙතනට වෙනකන් මාර්ගාංග ටික. ඊළඟට විරිය බලං, සමාධි බලං, අහිරික බලං, අනුත්තප්ප බලං. ඒ තියෙන්නේ මොනවද? බල ධර්ම ටික. ඊළඟට ලෝභෝ හෝති, මෝහෝ හෝති. ඒ තියෙන්නේ මෙතන දැන් ලෝභ හෝති, මෝහ හෝති, දෝෂ හෝති නෑ. මොකද මේක මේ සිත බැලුවම මේකේ දෝෂය එන්න බෑ. මේ ලෝභ මූල සිත් වලින් පළවෙනි සිත. එතකොට කර්ම අකුසල මූල තියෙන්නේ 3ක් නෙමෙයි 2යි. ලෝභ හෝති, මෝහ හෝති. දැන් මේවා ඔක්කොම අර අපි මේ සිතේ ඇතිවෙන චෛතසික මතක තියාගෙන තමයි මේවා ලියන්න වෙන්නේ. මේවා පාඩම් කරගෙන ලියන්න අවශ්‍ය නැහැ. තේරුම් අරගෙන අපිට මතක තියාගෙන ලියන්න පුළුවන්. ඊට පස්සේ එනවා කර්මපත අවිජ්ජා හෝති, මිත්‍යා දිට්ඨි හෝති. එතකොට කර්මපතේ එන්නේ අපි කුසල පැත්තේ දැක්කා. අනවිජ්ජා හෝති, අව්‍යාපාද හෝති, සම්මා දිට්ඨි හෝති. ඒ වෙනුවට එනවා අවිජ්ජා හෝති, මිච්ඡා දිට්ඨි හෝති. එතකොට අව්‍යාපාදේ එන්නේ නැහැ, ව්‍යාපාද හෝති එන්නේ නැහැ. මොකද මේක ලෝභ මූල සිතක් හින්දා. එතකොට මූල තියෙන්නේ කර්මපත තියෙන්නේ 2යි. මූලත් 2යි, කර්මපතත් 2යි. ඊළඟට අහිරික හෝති, අනුත්තප්ප හෝති. ඊට පස්සේ යුගල පද 12ක් තිබුණා කුසල් සිතේ. මෙතන එකක්වත් දෙන්නේ නැහැ. යුගල පද කායපස්සද්ධි, චිත්තපස්සද්ධි ඒ ආකාරයට කිසිම දෙයක් ඉන්නේ නැහැ. ඊට පස්සේ සති හෝති, සම්පජඤ්ඤ හෝති කියන උපකාරක ධර්ම දෙකෙන්නේ නැහැ. සතිය සම්පජඤ්ඤයේ දෙන්නේ කුසල සිතට. සමතෝ හෝති එනවා. ඊළඟට සමතෝ හෝති ඒකේ යුගන්ධ ධර්ම එකයි එන්නේ. සමතෝ හෝති, විපස්සනා හෝති එන්නේ. සමතෝ හෝති එනවා. මේ අකුසල සමතය. ඊට පස්සේ පග්ගා හෝති, අවික්කේප හෝති කියන්නේ යුගන්ධ ධර්ම දෙක. ඒකාග්‍රතාවයයි වීර්යයි. ඊට පස්සේ මෙතන යේවාපන ධර්ම කොටසක් තියෙනවා. දැන් අපි මේක බලමු කොයි ආකාරයටද මේ චිත්තේ විස්තර කරන්නේ කියලා. අපි මේ ධර්ම විස්තර කරන්නේ කියලා බලමු. දැන් අපි දන්නවා පරෝපන්නාස ධර්ම වලින් මේ ආකාරයට යෙදෙනවා. දැන් මෙතන අපි බැලුවොත් ධර්ම කොච්චරක්ද තියෙන්නේ කියලා අපිට පස්සේ බලන්න පුළුවන්. මේව ගණන් හදලා බැලුවොත් කීයක් එනවද කියලා. ඊට පස්සේ මම ඊට ඉස්සෙල්ලා පෙන්නන ඔයගලන්ට මතක ඇති අපි පළවෙනි කාමාවචර කුසල සිතට හැදුව වගුවක්. ඒ ආකාරයේ වගුවක් මම මේ අකුසල් පළවෙනි සිතට හැදුවා. මම ඊට ඉස්සෙල්ලා ඔයගලන්ට මතක් කරන්නම්. මෙන්න මේක තමයි අපි පළවෙනි ප්‍රථම කාමාවචර කුසල සිතට හදපු වගුව. පස්ස පංචකය, ඊට පස්සේ ධානාංග, ඉන්ද්‍රිය ධර්ම, මාර්ගාංග, බල ධර්ම, කුසල මූල, කර්මපත, ලෝකපාලක, යුගල පද, උපකාරක ධම්ම, යුගන්ධ, පිට්ටි දුක කියලා මේ විදිහට අපි හැදුවා. මෙතන අපි දැක්කා චෛතසික තියෙන 29යි, සිතක් තියෙනවා. පරෝස්පන්නාස ධර්ම හැටියට 56ක් තියෙනවා. මොකද එකම ධර්මය දැන් උදාහරණයක් හැටියට වේදනාව පස්ස පංචකයේ තිබෙනවා. ධානාංගයක් හැටියටත් තියෙනවා. ඉන්ද්‍රියක් හැටියටත් එනවා. මේ සිතේ සුඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය හැටියට යෙදෙනවා. ඒ නිසා චෛතසික 29 වුණාට ධර්ම 56ක් එනවා. ඒවාපන 9ත් එක්ක ඔක්කොම 65ක්. අපි මේක ඒ පළවෙනි දවසේ සාකච්ඡා කරා. දැන් මේ විදිහටම අකුසල පළවෙනි සිතට පමණක් හැදුවා. මේවා
තම තමන්ට පුළුවන් මේක පොඩ්ඩක් අනිත් සිත් වලටත් හදලා බලන්න. පේනවා නේද මහත්මිය? පේනවා මැඩම්. ලක්ෂ්මී මහත්මිය ඔව් මිස් බොහොම පිං. ඉන්නවා. හරි. පේනවා නේද මේ ස්ක්‍රීන් එක? පේනවා මිස්. පේනවා. එතකොට පේනවා මිස්. හොඳයි. ප්‍රථම අකුසල සිත සෝමනස්ස සාගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත. අපි දැන් මේ කතා කරපු ධර්ම ටික තමයි මේ තියෙන්නේ. පස්සය වේදනාව යෙදෙනවා පස්ස පංචකේ ධානාංගයක් හැටියටයි ඉන්ද්‍රියක් හැටියටයි. සංඥාව එක ස්ථානයක, චේතනාව එක ස්ථානයක, චිත්තය දෙපළක යෙදුනා පස්ස පංචකේ මනින්ද්‍රිය හැටියටයි. විතක්කේ යෙදුනා ධානාංගයක් හැටියට, මිච්ඡා සංකප්ප මාර්ගාංගයක් හැටියට, මිච්ඡා එතනත් ඒ ආකාරයට යෙදුනා. ඊළඟට විචාරය, ප්‍රීතිය, ඒක මොකද මෙතන ප්‍රීතිය යෙදෙනවා සෝමනස්ස සාගත සිත නිසා, අකුසල සිත නිසා. ඒකාග්‍රතාවයේ 6 ස්ථානයක යෙදුන ධානාංගයක්, ඉන්ද්‍රිය ධර්මයක්, මාර්ගාංග බල, යුගන්ධ, පිට්ටි ආකාරයට. වීරය 4 ස්ථානයක යෙදුන ඉන්ද්‍රිය, මාර්ග බල, පිට්ටි. ওই විදියට දැන් අහිරික අනුත්තප්ප බලධර්ම මෙතන ලෝක පාලක කියලා නෙමෙයි කියන්නේ ලෝක නායක ධර්ම කියලා මම ඒක පෙන්නන්නම් අට කතාවේ. අකුසල පැත්තේ අපි හිරියොත්තප්ප කියන්නේ ලෝක පාලක ධර්ම. අහිරික අනුත්තප්පට අට කතාවේ දක්වලා තියෙන ලෝක නායක ධර්ම හැටියට. ඒක නිසා මෙතන මේ ආකාරයට දුවා. මම ඒක පෙන්නන්නම් අට කතාවේ. ඊළඟට ලෝභය, මෝහය අකුසල මූල හැටියටත් කර්මපත හැටියට ලෝභය දෙනවා. ඊළඟට ওই විදියට ගියාම මේ සිතේ අර ඉස්සෙල්ලා සිතේ 56 වෙනුවට මේ සිතේ එන්නේ 32යි. ඒ 32 තියෙනවා චෛතසික 15යි චිත්තයයි. ඒවා පන ධර්ම එන්නේ 4යි. ඡන්දය, අදිමොක්ඛය, මානසිකාරය, උද්දච්චය. මේක ග්‍රන්ථ ආශ්‍රය දීලා තියෙනවා අටුවාවේ පිටුව 304 305. මේක අපි පොඩ්ඩක් බලලා ඉමු. මම මෙතන පෙන්නලා ඊට පස්සේ පොතට යන්නම් අනිත් දේවල් කතා කරන්න. මෙතන කියනවා මේ පද පිළිවෙලින් චිත්තාංග වශයෙන් පාළියේ ආරූඪ වූ දෙතිස් පද 32ක් යෙදෙනවා දක්වා දැන් ඒවාපනක ධර්මයන් දක්වන්නට ඒවාපන තස්මින් සමය අනාදී වදාළසේක. ඊට පස්සේ කියනවා මේ සියලුම අකුසල් සිත්වල ඒවාපනක ධර්ම 10ක් තියෙනවා. මේ සිතේ ඒවාපනක ධර්ම 4ක් වෙනවා. ඡන්දය, අදිමොක්ඛය, මානසිකාරය, උද්දච්චය. දැන් මේ 4 තමයි අර අපි ඉස්සෙල්ලා පෙන්නුවේ. එතකොට මෙතන නැවතත් කියනවා ස්පර්ශ ආදී දෙතිස ඒවාපනක වශයෙන් කියන ලද 4ද යන මේ සියල්ල ධම්මුද්දේශ වාරේ සතිසක් ධර්මපදයෝ වෙත්. දැන් මේ ආකාරයට තමයි මෙතන විස්තර කරන්නේ. මම අර නැවත chart එකට ගිහිල්ලා ඒකේ මෙතන තේරෙන්නේ නැති තැනක් දැන් මෙච්චර මෙතෙක් වෙලා කතා කරපුවයි මොනවා හරි නොතේරෙන තැනක් පැහැදිලි කරගත යුතු තැම. එහෙම නැත්නම් එකතු කළ යම් මහත් මිනිට එකතු කළ යුතු දෙයක් තියෙනවා නම් මේ අවස්ථාවේදී කියන්න කියලා ඉල්ලා හිටිනවා. තෙරුවන් සරණයි මහත්මිය. මේ අට කතාවෙම උඩ තියෙනව නේද සූත්‍රාන්ත ක්‍රමයට මේ 10ක් තියෙනවා කියලා ඒවා පනදා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරොත්. එතරම් උඩ එහෙම කිව්වට ඒක ඉන්න මං පිටුව කියන මහත්මයා 304යි එතනම උඩ. ඒ ගාවම. මේ විදිහට තියෙන්නේ මම මේ පොත අපහු ගන්න නැතුව පොඩ්ඩක් කියවන්නම්. මෙහෙමයි. එහි මෙහෙම නේද තියෙන්නේ සියලුම අකුසල් සිත්ති ඡන්දය, අදිමොක්ඛය, මානසිකාරය, මාන, ඉස්සා, මජ්ජරිය, තීන මිද්දේ, උද්දච්ච, කුක්කුච්ච යන ඒවා පර්ම 10ක්ම වෙත්. සුත්තාන්ත සූත්‍ර පදයන්හි දක්නා ලැබෙයි කියන ලදී. ඒ කියන්නේ සියලුම අකුසල් සිත්ති නේද එතන කියන්නේ. ඔව් එහෙමයි තියෙන්නේ. සියලුම අකුසල් සිත්වල ඒ කියන්නේ ඔක්කොම ඒවා පන ධර්ම තියෙන්නේ 10යි. මම ඒක ගේන්නද? නෑ දැන් තේරෙනවා. 10ටම තමයි
12ටම ඔව් 12ටම තමයි මේ විදිහට කියලා තියෙන්නේ. මේ සිතේ තියෙන්නේ හේවාපන ධර්ම 4යි. හරි හරි. මේකේ කොහොමදත් ඉස්සා මජ්ජරිය කියන ඒවා තියෙන්නත් බෑ. තීනේ මිද්දේ තියන්නත් බෑනේ. මේක අසංකාරික සසංකාරික නෙමෙයිනේ. නේද මහත්මයා? ඔව් දැන් තේරුණා. හරි. සියලුම සිත් කියලානේ තියෙන්නේ. හරි හරි. එතකොට වෙනත් ප්‍රශ්න දැන් මේ පෙන්නන වගුව තේරෙනවද මහත්මීන්ට? මං හිතනවා මේ මෙතන ඉන්නවා කියලා පළවෙනි අවුරුද්ද ඉගෙන ගන්න මහත්මීනුත් මේ දෙවනි චිත්තෝත්පද කාණ්ඩය දැනට අහන් ඉන්නවා. යම් ප්‍රමාණයකට තේරෙනවා ඇති. ඒ වගේම දෙවනි වසර ඉගෙන ගන්න මහත්මීනුත් ඊට අමතරව තවත් ඉදිරියට ගිය මහත්මීනුත් ඇති. විශේෂයෙන්ම පළවෙනි වසරේ ඉගෙන ගන්න මහත්මීන්ට මේ ධර්ම කරුණු විශේෂයෙන්ම අපි ඉස්සෙල්ලා කතා කරපු සුරසක්කත්තුකේ ලෝකෝත්තර විමෝක්ෂ ධාන විමෝක්ෂ ඒ වගේ ඒවා ටිකක් ගැඹුරුයි. පළවෙනි වතාවට මේ සිතට යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් බහුලව නිතර බලලා තේරුම් ගන්න මහන්සි ගත්තොත් යම් ප්‍රමාණයකට තේරෙයි. එතකොට ඊළඟ අවුරුද්දට ඊළඟ වර්ෂයට ඒක පහසුවක් වෙනවා. දෙවනි වසර ඉගෙන ගන්න මධ්‍ය ඉගෙන ගන්න මහත්මීන්ට නම් මේක තේරෙන්න ඕන. මොකද අපි යම් ප්‍රමාණයකට පළවෙනි අවුරුද්දේ මේ සිතේ දෙන චෛතසිකයන් කරලා තියෙනවා. මෙතන අපි කතා කරන්නේ පරෝපන්නාස ධර්මය හැටියට ඒ සිත්වල යෙදෙන චෛතසික ප්‍රමාණයම තමයි එකමයි. නමුත් ධර්ම හැටියට බැලුවම චෛතසික 15 වුණාට ධර්මතා 32ක් ලැබෙනවා මේ අකුසල් සිතේ. අපි කුසල සිතේ දැක්ක ධර්මතා 56ක් ලැබෙනවා. හේතුවම මෙන්න මේකයි. මේ සමහර ධර්ම කීප වාරයක් යෙදෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට මාර්ගාංගයක් හැටියට බල්ල ධර්මයක් හැටියට ඔය ආකාරයට යෙදෙන හින්දා තමයි මෙතන චෛතසික 15යි ධර්මතා 32ක් හැටියට දක්වන්නේ. මේ පෙන්වන වගුව හෝ අපි මෙතෙක් කතා කරපු දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් යමක් එකතු කරන්න තියෙනවා නම්. එහෙමනම් මේක පැහැදිලි නම් අපිට යන්න පුළුවන් ඉදිරියට. මේ අට කතාවේ නැවතත් කියනවා මේ අර අපි ඉස්සෙල්ලා කතා කරා මොන ධර්මද 6 වරක් කියදෙන්නේ මොන ධර්මද 1 වරක් කියදෙන්නේ ඒ විදිහට මොන ධර්මද 3 වරක් කියදෙන්නේ මොන ධර්මද 4 වරක් කියදෙන්නේ කියලා ඒක අට කතාව කියව ගන්න 305 පිටුවේ කියනවා. ධර්ම 9ක් ධර්ම 7ක් බෙදලා නෑ. ඒකට අවිභක්තික කියනවා. ඒක එක සැරයයි දෙන්නේ මේ සිතේ. අපිට පේනවා මේව පස්සය සංඥාව චේතනාව විචාරය ප්‍රීතිය ජීවිතේන්ද්‍රිය මෝහය කියන ධර්ම 7 එකවරයි යෙදෙන්නේ. ඊළඟට ධර්ම 6ක් දෙපළක යෙදෙනවා. දෙකේවා තියෙනවා 6ක්. චිත්තය විතක්කය මිත්‍යා දිට්ඨිය අහිරික අනොත්තප්ප ලෝභය. ඊළඟට ධර්මයක් තුන් පළක යෙදෙනවා. මොකක්ද ඒ ධර්මයේ? වේදනාව. එකක් 4 තැනක යෙදෙනවා විරිය. එකක් 6 තැනක යෙදෙනවා ඒකාග්‍රතාවය. එහෙම නැත්නම් සමාධිය. ඔන්න ඔය විදියට මේක අවිභක්තික සවිභක්තික ආකාරයටත් බෙදලා තියෙනවා. අවිභක්තිය කියන්නේ බෙදලා නැහැ කියන එක. සවිභක්තික කියන්නේ බෙදලා දක්වලා තියෙනවා කියන එක. එතකොට මේක තියෙනවා අට කතාවේ 305 පිටුවේ දෙවනි ඡේදයේ ආරම්භයේ. ඒකත් කියවලා බලන්න තේරුම් ගන්න. ඊට පස්සේ අපි අට කතාවේ ධර්මතා පොඩ්ඩක් බලමු. මේක අට කතාව 302 පිටුව. ස්පර්ශය පස්සෝ කියන්නේ මොකක්ද කියලා කියනවා. මේ අකුසල කියන එක මේ අකුසල සිත සමග උපන් ස්පර්ශයයි. වේදනා ආදී ණයමද මේ ආකාරයටයි. මොකද මේවා මේ ධර්මතා කුසල සිතේ දැක්කට වැඩිය අර්ථය ටිකක් වෙනස් අකුසල සිතේ. දැන් මේක බලන්න පළමු ධර්මයන්ගෙන් වෙනස අකුසල යන්න පමණි. ඒ කියන්නේ කුසල විස්තර කරපු එකේ වෙනස මෙතන අකුසල කියන එක පමණයි. දැන් මේ චිත්ත ඒකාග්‍රතාව අපි දැක්ක චිත්ත ඒකාග්‍රතාව කියන එක අකුසල පැත්තේ අර්ථ දක්වන්නේ මෙන්න මේ ආකාරයට. ප්‍රාණඝාත ආදීන්හි අවික්ෂිප්ත භාවය
සිතේ එකඟ බව ඇති වෙයි. දැන් ප්‍රාණඝාතය කරන්නත් සිතේ එකඟතාවයක් තියෙන්න ඕන. ඒතකොට අකුසල චිත්ත ඒකාග්‍රතාවය තමයි මෙතන කතා කරන්නේ. ඊළඟට ආයි කියනවා ආයුධයෙන් ප්‍රාණීන්ගේ ශරීරය හෙලන්නේ කියන්නේ මරන්න මනාව එකඟ වූ සිත් ඇති. අන්සතු දේ පැහැර ගනිත්. ඒ විදියට සිතේ එකඟතාවයේ අකුසල පැත්තට අවශ්‍ය වෙන්නේ කොයි ආකාරයටද කියන එක අට කතාවේ මෙතනදී විස්තර කරනවා. ඊළඟට අපි බලමු මිත්‍යා දිට්ඨිය. මිත්‍යා දිට්ඨිය anu අයථා දිෂ්ඨියයි. වරදවා ගන්නා හේයින් විෂම වූ දෘෂ්ටිය මිත්‍යා දිට්ඨිය වේ. ඊට පස්සේ මෙතන විස්තර කරනවා නුනුවණින් ඇතුළු වීම ලක්ෂණ කොට ඇත්තේය පරාමර්ශනීය රසය කොට ඇත්තේය මේවත් කියවන්නේ මේ මිත්‍යා දිට්ඨිය කියන එක අර සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාව මිත්‍යා දිට්ඨිය කියන්නේ චෛතසිකයක් හැටියට දිට්ඨි චෛතසිකය මිත්‍යා දිට්ඨිය කියන්නේම මේ වරදවා ගැනීම දෘෂ්ටිය වරදවා ගැනීම එහෙම නැත්නම් නුනුවණින් මෙනෙහි කිරීම ඒ වගේ අර්ථ මෙතන දක්වලා තියෙනවා ඊළඟට මිත්‍යා සංකප්පය කියන්නේ සංකප්පයමයි විතක්කයමයි මේ මිත්‍යා පැත්තට එන විතක්කය. අහිරික අනොත්තප්ප අපි හිරියොත්තප්ප දැක්ක කුසල පැත්තේ මෙතන අහිරික අනොත්තප්ප මෙතන මේ විදිහට තමයි කියන්නේ අන්තන්වල වනාහි ලැජ්ජා නොවේ යනු අහිරිකයි. අහිරිකයාගේ භාවය උත්තප්ප නොවේ අනොත්තප්පය. ඕන්ගින් අහිරිකය මොකද්ද? කාය දුෂ්චරිත ආදී පිළිකුල් නොවන ලක්ෂණය. හෝ ලැජ්ජා නොවන ලක්ෂණය. කාය දුෂ්චරිත කියන්නේ දුෂ්චරිත කරන්න පිළිකුල් නොවන ලක්ෂණය හෝ ලැජ්ජා නොවන ලක්ෂණය. අනොත්තප්පේ කියන්නේ ඒ දුෂ්කරිත වලට බිය නොවන ලක්ෂණය. තැති නොගන්නා ලක්ෂණය. අන්න ඒ විදිහට තමයි අහිරික අනොත්තප්පය විස්තර කරන්නේ. ඊළඟට ලෝභය කියන එක අපි දන්නවා ලෝභ කිරීම, ලෝභ කරනු ලැබීම, මුලා වීම, මෝහය ඒවා අපි සාමාන්‍යයෙන් දන්න දේවල්. ඊළඟට අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. මේ අර ආපු ධර්ම එකින් එක විස්තර කරන ආකාරය. ඊළඟට සමතෝ හෝති යන අන්කෘත්‍ය වික්ෂේපණේ සමනය වෙයින් සමතය අකුසල පැවැත්මේ ඔසවා තබයි ප්‍රග්ඝහ. දැන් මේ වීරයනේ මේ පග්ඝහය කියන්නේ වීරිය චෛතසිකය. වීරිය චෛතසිකය. හැබැයි මේ ඔසවා තබන්නේ මොකටද? අකුසල පැත්තට කරන්න තමයි වීරිය දෙන්නේ. අකුසල පැවැත්මෙහි ඔසවා තබන්නේ. ඒකට අකුසල පැත්තෙන් එන වීරිය තමයි මේ කතා කරන්නේ. වික්ෂේප නොවේ යනු අවික්ෂේපයයි. ඒ කියන්නේ සමතය. ඊළඟට මෙතන කියනවා සද්දා සති ප්‍රඥා ආදී ෂට් යුගලය නොගන්නා ලදී. මේ කියන්නේ අර ෂට් යුගලය කියන්නේ යුගල ධර්ම 12. අපි දැක්ක කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි ඒ ආකාරයටත් තියෙනවා. ඒවා ගත්තේ නෑ කියන එක. මොකද මේ අකුසල සිතේ ඒවා දෙන්නේ නෑ. ශ්‍රද්ධාවෙන් තුර ප්‍රසාදයක් නෑ. එයින්ම නොගන්නා ලදී. ওই විදියට විස්තර කරනවා. ඊළඟට මේ පමණකින් පද පිළිවෙලින් චිත්තාංග වශයෙන් පාල අපි මේ ටික කතා කර දෙතිස් පද දක්වා ඒවා පනක ධර්ම 4ක් දක්වලා තියෙනවා. මේ ආකාරයට තමයි මේ ටික තමයි මම ඕගලන්ට ඉස්සෙල්ලා කිව්වේ ධර්ම 7ක් අවිභක්තිකයි ධර්ම 6ක් දෙතැනක යෙදෙනවා. එකක් 3 තැනක එකක් 4 තැනක එකක් 6 තැනක දක්වලා තියෙනවායි කියලා මේක මම කිව්වේ පිටුවෙන් කියව ගන්න කියලා මෙන්න මේ දැන් අපිට මේක පෙන්වන්න පුළුවන් මේ ආකාරයට දක්වලා තියෙනවා. ඊට පස්සේ අපිට යන්න පුළුවන් දෙවනි සිතට මේක අපි මෙතන ලකුණු කරගෙන අපි එතනින් අවසానයි මේ අපි යමු ප්‍රකරණයට. මේක ඉස්සෙල්ලා අපිට මේ ධර්ම විස්තර කරනවා. ඒකත් අපි පොඩ්ඩක් බලලිමු. පළවෙනි සිතේ ධර්ම විස්තර කරන ආකාරයේ ප්‍රකරණේ. කවරෙක් දැන් අපි දැක්ක මුලින්ම පරෝපන්නස් ධර්ම ආරම්භ කරන්නේ පස්සේ. එතකොට ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා විස්තර කරනවා මෙතන. ස්පර්ශය අපි බැලුවොත් කාමාවචර පළවෙනි සිතේ ස්පර්ශය විස්තර කරපු ආකාරයටම තමයි මෙතන විස්තර කරන්නේ. මොකද ස්පර්ශයේ ඒ විදිහටම තමයි දක්වලා තියෙන්නේ. ස්පර්ශයේ ස්පර්ශකාරකෙක් ස්පර්ශාකාරකෙක් මොනවට ස්පර්ශ කළ බවක් ඒ ආකාරයෙන් දක්වලා තිනවා. මේක ඔයගොල්ලෝ පසුව බලන්න ලකුණු කරගන්න 27 වෙනි පිටුවේ දෙවනි ඡේදයේදී අපි විස්තර කරා පළවෙනි කාමාවචර කුසල සිතේ ස්පර්ශය විස්තර කරලා තියෙන්නේ මොන ආකාරයටද? ඒ ආකාරයටම මෙතන විස්තර කරලා තියෙනවා. ඊළඟට වේදනාව විස්තර කරලා තියෙන්නේ තදානුප මනෝ විඥාන ධාතු ස්පර්ශයෙන් උපන්.
දැන් මෙතන දක්වලා තියෙනවා මනෝ විඥාන ධාතු ස්පර්ශයෙන් උපන් චෛතසික වූ යම් මිහිරි බවක් චෛතසික සුඛයක් චිත්ත ස්පර්ශයෙන් උපන් සාත සුඛ වේදිතේ මේ ආකාරයට වේදනාව විස්තර කරනවා මේ අකුසල පළවෙනි සිතෙහි මෙතන දක්වලා තියෙන්නේ මනෝ විඥාන ධාතු ස්පර්ශයෙන් උපන් ඇයි මෙහෙම දක්වලා තියෙන්නේ කියන එක යම් මහත්මීකට කියන්න පුළුවන්ද අපි මේ කතා කරන්නේ අකුසල පළවෙනි අකුසල සිත සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සිත ඒක අයිති වෙන්නේ මනෝවිඤ්ඤාණ ධාතුවට හින්දාද මේ අන්න හරි ඒක අයිති වෙන්නේ මනෝවිඤ්ඤාණ ධාතුවට අපි පස්සේ බලනකොට පේනවා මනෝ ධාතුවෙන් උපන් ඒ ආකාරයට තියෙනවා දැන් මේ සිත අයිති වෙන්නේ මනෝවිඤ්ඤාණ ධාතුවට ඒ නිසාම තමයි බොහොම පිං රත්නායක මහත්මයා මේ මෙතන දක්වන්නේ මනෝ විඥාන ධාතු ස්පර්ශයෙන් උපන් මේක අපි පස්සේ දෙපස් විඥාන චක්කු විඥාන සිත කරනකොට මේ විදිහට නෙමෙයි ලියන්නේ ඒක ඒ එතනදී බලමු දැන් මේ පළවෙනි අකුසල් සිත අයිති වෙන්නේ මනෝ විඥාන ධාතුවට මනෝ විඥාන ධාතුවට සිත් කීයක් අයිති වෙනවද සිත් අයිති වෙනවා අර 89න් 13 අඩු වුණාම ඉතුරු සිත් ටික 76 76ක් අයිති වෙනවා. ඒතර සිත් 76 ගැන කතා කරනකොට කතා කරන්නේ මනෝ විඥාන ධාතු ස්පර්ශයෙන් උපන් කියලා තමයි. ඊට පස්සේ මෙතන කියනවා මිහිරි බවක් වේදයි චෛතසික සුඛයක්. සුඛ වේදිතේ. අයි මේ සිත සෝමනස්ස සහගත සිතක්. ඒ නිසා තමයි මේ ආකාරයට දැන් මේවා අපි කටපාඩම් කරන්නවත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අපි දැනගන්න ඕන මේ මොන සිතද කතා කරන්නේ. ඒ සිතේ යෙදෙන ඒක සෝමනස්ස සහගතද ඒක මොන විඥාණයටද අයිති අන්න ඒ අනුව මේ විදිහට විස්තර කරන්න වෙනවා. හැබැයි ධම්මසංගණී විස්තර කරපු ආකාරයටම විස්තර කරන්න වෙනවා. නමුත් මේ වචන අපිට ගන්න වෙන්නේ අර සිත මොකද්ද කියන එක උඩ. ඊට පස්සේ මේ පාලි පැත්ත බලා ගන්න මම එතන විස්තර කියන්නේ නැහැ. නමුත් පාලි පැත්ත ඊටම වැදගත් වෙනවා. මේ වචන මොනවද කියලා බලා ගන්න. එතකොට දැන් මෙතනින් චේතනා හෝති චිත්තං හෝති. එතකොට මේ පස්ස පංචකයේ අවසానයි. මේවා බොහෝ විට ඉස්සෙල්ලා සිතේ පළවෙනි සිතේ විස්තර කරපු ආකාරයටමයි විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා මම මේක නැවත නැවත කියන්නේ දැන් චේතනාවත් එතන විස්තර කරෙත් මේ ආකාරයටමයි. චිත්තේ විස්තර කරෙත් මේ ආකාරයටමයි. මෙතනින් එහාට යනවා ධානාංග ටික විස්තර කරන්න. විතක්කය පළවෙනි සිතේ ආකාරයටමද ඊට වැඩිය වෙනස් වෙන්න ඕනද? ඒක කියන්න පුළුවන්ද යම් මහත්මියෙකුට? විතක්කය කියන්නේ චෛතසිකයේ විතක්කය. ඒක අපි අංගයක් හැටියට පෙන්වන්නේ කොහොමද? සංකල්ප කියලා නේද? එතකොට අපි සංකල්ප එතකොට මෙතන එන්නේ මොන සංකල්පයද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. අපි පොදුවේ කිව්වොත් සම්මා සංකප්පද මිත්‍යා සංකප්පද? මිත්‍යා සංකප්ප. අන්න ඒකින්ද තමයි මෙතන මිත්‍යා සංකල්පයක් වේද කියලා දක්වලා තියෙන්නේ. මේක ඇතුල් කරලා තියෙනවා. ඔයගොල්ලෝ පසුව බලන්න. පළවෙනි සිතේ පිටුව 29 ඡේදය 7 වැඩිය වෙනස තියෙන්නේ මේ මිත්‍යා සංකල්පයක් වේද කියන එක ඇතුල් කරලා තියෙනවා. මට මේ පිටුව පෙන්වන්න පුළුවන් නමුත් ඒකට කාලය ගත වෙන හින්දා පොත් ළඟ තියෙන මහත්මීන් බලන්න. පිටුව 29 ඡේදය 7 මම ඒක කියවන්නම්. එතන තියෙන්නේ ඒ සමේ තර්කයක් විතර්කයක් මේ ආකාරයෙන්මයි අනිත් ඒවා සංකල්පයක් අර්පණයක් බලවත් අර්පණයක් සිත පිහිටුවීමේ සම්මා සංකල්පයක් වේද. මෙතන දාලා තියෙනවා මිත්‍යා සංකල්පයක් වේද. ඒ සමේ විතක්කය වේ. බොහෝ දුරට එකයි මේක වෙනස් කරන්න ඕන. එතන සම්මා සංකල්පයක් වේද, මෙතන මිත්‍යා සංකල්පයක් වේද. එතකොට ඒ ආකාරයට තමයි මේ වෙනස දකින්න ඕන. අපි කුසල පැත්තේ යෙදෙනකොට ලියන්නේ කොහොමද, අකුසල පැත්තේ යෙදෙනකොට මේ විතක්කේ ලියන්නේ කොහොමද කියන එක. එතකොට අපි ਵਿਚාරයේ බැලුවොත් විචාරයේ වෙනසක් නැහැ. පළවෙනි සිතේ ආකාරයමයි. ප්‍රීතියත් ඒ වගේ, සුඛය ඒ වගේ. ඊළඟට චිත්ත ඒකාග්‍රතාවය. දැන් මෙතන කොහොමද? මෙතන වෙනස් විය යුතු තැනක්ද කියන්න පුළුවන්ද? මෙතනත් මිත්‍යා
ඒකග්ග සමාධි. එතන දැන් පළවෙනි සිතේ තිබුණේ මෙහෙමයි. මම ඒක කියවන්නම්. එසමේ චිත්තයාගේ යම් නිසල බැවින් අරමුණේ සිටීමක්, බැස ගැනීමක්, නොවිසිරීමක්, අවික්ෂේපයක්, නොවිසිරුණු සිත ඇති බවෙක්, සමතෙක්, සමාධි ඉන්ද්‍රියක්, සමාධි බලයක්. ඔන්න මෙතෙන්ට වෙනකම්ම එකමයි. කුසල පැත්තේ තියෙනවා සම්‍යක් සමාධියක් වේද, මෙතන තියෙන්නේ මිත්‍යා සමාධියක් වේද. එතනක් වෙනස තියෙන්නේ මිත්‍යා සමාධිය කියන එක මම ඉස්සෙල්ලා කම්පෙයාර් කරේ, එහෙම නැත්නම් සංසන්දනය කරේ. පිටුව 29 ඡේදයේ 11 දී කුසල් සිතේ චිත්ත ඒකාග්‍රතාවය විස්තර කරපු ආකාරය. එතන මෙතන වෙනස තියෙන්නේ එතන සම්මා සමාධිය, මෙතන මිත්‍යා සමාධිය කියන එක. මේක තේරෙනව නේද? මේ වෙනස පෙන්වන්න, වෙනස දකින්න ඕන. ඒකයි මේ කියන්නේ මේවා අපිට ඔක්කොම පාඩම් කරගන්න බෑ. හැබැයි තේරුමක් ඇතුව ගියාම මේවා ලියන්න අපහසු නෑ. ඒ ටික තේරුනේ නැති කෙනෙක් අපහැදිලි තාමක් තැනක් තියෙනවා නම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් කියන්න. හොඳයි අපි එහෙමනම් ඉදිරියට යමු. ඊට පස්සේ තියෙන ඉන්ද්‍රිය ධර්ම. විරිය ඉන්ද්‍රිය. දැන් මේ විරිය ඉන්ද්‍රියත් අර විදියටමයි ඉස්සෙල්ලා කියපු ආකාරයටමයි මිත්‍යා වායාමයක්. ඊළඟට සමාධි ඉන්ද්‍රියත් මිත්‍යා සමාධියක්. අනිත් ඒවා එක විදියටමයි විස්තර වෙන්නේ. මනින්ද්‍රිය එකමයි. මනස කියන එක පළවෙනි කාමාවචර කුසල සිතේ ඡේදය 17 විස්තරපු ආකාරයටමයි මනින්ද්‍රිය විස්තර වෙන්නේ. සෝමනස්ස ඉන්ද්‍රියත් ඒ ආකාරයටමයි. ජීවිතේන්ද්‍රියත් ඒ ආකාරයටමයි. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය අපි විස්තර කරන්නේ නැහැ පළවෙනි සිතේ. මොකද මිත්‍යා දෘෂ්ටිය යෙදෙන්නේ නැහැ. දැන් මේ මිත්‍යා දෘෂ්ටිය අලුතෙන්ම මෙතනදී විස්තර වෙනවා මේ ආකාරයට. යම් දිට්ඨියෙක්, දිට්ඨිගතේ කොයි විදියට දෘෂ්ටි සංයෝජනයක් බලන්න මේ වචන තේරුම් ගන්න වෙයි. ග්‍රාහකයෙක් නිත්‍ය ආදී වශයෙන් මේවා වැදගත් වෙනවා. අනිත්‍ය නිත්‍ය හැටියට දකිනවා. ওই විදියට පරාමර්ශයක්, මිත්‍යාපතේක්, මිත්‍යාත්වයක්, ඒ සමේ මිත්‍යා දිට්ඨි වේ. මේ වැදගත්ම වචන මේ තේරුම් ගන්න මතක තියාගන්න අවශ්‍ය වචන තමයි මේ විදියට දැක්කේ. කියන්නේ දිට්ඨිය වර්ධවා ගන්න ආකාරය. අනිත්‍ය දේ නිත්‍ය හැටියට. ඊළඟ මිත්‍යපතේක් සංයෝජනය, දෘෂ්ටිය සංයෝජනයක්, සංයෝජන ධර්මයක්. ඒ වගේ මිත්‍යා දෘෂ්ටිය විස්තර කරනවා. ඊළඟට මිත්‍යා සංකල්පයේදී මේ ආකාරයට තමයි අපි විස්තර කරන්නේ. ඊට පස්සේ මිත්‍යා වායාමය මේ ආකාරයට ඉස්සෙල්ලා වායාමයේ කුසල පැත්තේ විස්තර කරපු විදියටම ගිහිල්ලා මෙතනදී මේවා ඔක්කොම එකයි. වීරයෙක්, වීර බලයක්, වීර ඉන්ද්‍රියෙක් මිත්‍යා වායාමයක් වේද. සමේ මිත්‍යා වායාමය. ඒතර වෙනස් කරන්න ඕන මිත්‍යා වායාම කියන එක. ඊළඟ මිත්‍යා සමාධියත් ඒ ආකාරයෙන්මයි මිත්‍යා සමාධියක් වේද. ඊළඟට වීරියත් මිත්‍යා වායාමයක්. සමාධියත් මිත්‍යා සමාධියක්. ওই විදියට දක්වනවා. ඊට පස්සේ අහිරික අනොත්තප්ප කියන ඒවා අපි විස්තර කරේ නෑ. මීට ඉස්සෙල්ලා අපි කුසල් සිතේ විස්තර කරේ හිරියොත්තප්ප. දැන් අපි මෙතන බලමු මේක සම්පූර්ණයෙන්ම අලුත් ඡේද දෙකක්. මේක විස්තර කරන ආකාරය අපි අර අට කතාවෙන් කිව්වා. යමකින් ලැජ්ජා කටයුතු කාය දුෂ්චරිත ආදිය පිළිකුල් නොකරේද, ලාමක අකුසල ධර්මයන්ගේ පැමිණීම පිළිකුල් නොකරේද, මේ අහිරික බලයයි. ඊට පස්සේ අනොත්තප්ප බලයක් ඒ විදිහටම බියකින් යමකින් බියපත් වීමට කරුණු වූ කාය දුෂ්චරිත ආදිය හේතු කොටගෙන බිය නොවේද, ලාමක අකුසල ධර්මයන්ගේ පැමිණීමෙන් බිය නොවේද, එසමේ අනුත්තප්ප බල වේ. ওই විදිහට තමයි මේ දෙක විස්තර කරන්නේ. ඊළඟට අපි ලෝභය සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝභයේ කැළුණ බව ඒ විදිහට. ඊළඟට මෝහයත් අපිට මෙතෙක් විස්තර කරේ නෑ. මොකද මෝහය දෙන්නේ අකුසල් සිත්වල. එතකොට අපි කතා කරේ මෙතෙක්කල් කුසල් සිත් 21. එතකොට මේ අලුතෙන්ම මෝහය කියන එක අර්ථ දැක්වීම මෙතන තියෙන්නේ. යම් නොදැනීමෙක්, නොදැක්මෙක්, අනවබෝධයක්. ওই විදිහට ගිහිල්ලා සමය ප්‍රත්‍යවේක්ෂා නොකිරීමෙක්, ප්‍රත්‍යක්ෂ නොකිරීමෙක්, ওই විදිහට ගිහිල්ලා අසම්මඥානෙක්, මෝහෙක්, ප්‍රමෝහෙක්,
අවිද්‍යාවෙක්, අවිද්‍යා අනුශේක්, අවිද්‍යා යෝගයක්, ওই විදියට අවිද්‍යා ඕගයක් මේවා අපි ඉගෙනගත්ත වචන මේ අපි ඕග යෝග අනුශය ඒවා කරනකොට අපි දැක්ක දුක්ඛ මාතිකාවලදී ඒවා දැන් මෙතන භාවිතා වෙනවා අවිද්‍යා ඕගයක්, අවිද්‍යා යෝගයක්, අවිද්‍යා අනුශේක් ওই විදියට මෝහ සංඛ්‍යාත අකුසල මූලයක් වේද එසමෙහි මෝහය වේ. මේක අකුසල මූලයක්. සබ්බ අකුසල සාධාරණ චෛතසිකයක්. ඊළඟට අවිද්‍යාව. සමේ යම් ලෝභයක්, ලුබ්බෙක්, අලුමෙක්, අලුණු බවක්, අවිද්‍යාවෙක්, ලෝභ සංඛ්‍යාත මේ අවිද්‍යාව වේ. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය අපි ඉස්සෙල්ලා දැක්ක විදියටමයි මිත්‍යා දෘෂ්ටි අපි ඉස්සරහ විස්තර කරා නේද? දෘෂ්ටිගතේ, විලෝමෙක් ওই විදියට පරමාර්ථයේ මිත්‍යා දෘෂ්ටිය විස්තර කරනවා. ඊළඟට අහිරික අනුත්ප්ප මේ ඉස්සෙල්ලා විස්තර කරපුවම නැවත නැවත එනවා. මොකද මේවා ඉන්ද්‍රිය හැටියට බල හැටියට ඒ ආකාරයට සමහර වෙලාවට තුන්පලක හතරපලක යෙදෙන හින්දා. සමතයත් අපි විස්තර කරා ඉස්සෙල්ලා. වීරියත් විස්තර කරා පග්ඝහ කියන්නේ වීරිය විදියට. ඊළඟට අවික්කේප කියන්නේ සමාධියක්. එතකොට මිත්‍යා සමාධිය සමාධි ඉන්ද්‍රියක් ওই විදියට කියලා මිත්‍යා සමාධිය කියන එක අලුත් කරනවා. එතකොට ඒ විදියට ගියාම මේ තියෙන්නේ පරෝපන්නාස ධර්මයන් මෙතන යෙදෙන්නේ හතරයි. ඒ හතර අපි ඉස්සෙල්ලා කතා කරා. ඒ පරෝපන්නාස ධර්මයන් ගැන තමයි මෙතන කියන්නේ. ඊළඟට මේ මෙතනින් පටන් ගන්න වාරය මොකක්ද කියන එක කියන්න පුළුවන්ද යම් මහත්මියෙකුට? කොට්ටාස වාරය. කොට්ටාස වාරය. එහෙම නැත්නම් සංග්‍රහ වාරය. මේ ධම්ම සංගණීය පොත පරිහරණය කිරීම ඉගෙන ගැනීම ඉතාම වැදගත්. මේ ඡේද වලින් මොනවද කියන්නේ කියන එක. දැන් මෙතනින් පටන් ගන්නවා සංග්‍රහ වාරය. එහෙම නැත්නම් කොට්ටාස වාරය. අපි දැක්ක කුසල පැත්තේ. කුසල් සිතෙත් මේ විදියටම තිබුණා. අපි දන්නවා මේක කොට්ටාස වාරය. ඊට පස්සේ තව තියෙනවා ශුන්්‍යත වාරය කියලා වාර දෙකක්. ඒ විදියට මොකක්ද ඒකේ තිබුණේ? වාර 3කින් විස්තර කරා. ධම්ම වවත්තාන වාරය, සංග්‍රහ වාරය නොහොත් කොට්ටාස වාරය, ශුන්්‍යත වාරය. ආකාර 3කින් අපි පළවෙනි කුසලසිත විස්තර කරා. දැන් මෙතන දක්වලා තියෙනවා අපි ධම්ම වවත්තාන වාරය තමයි මෙතෙක් මෙපමණ වේලාවක් කතා කරේ. දැන් අපි යන්නේ සංග්‍රහ වාරය. එහෙම නැත්නම් කොට්ටාස වාරයට. කොට්ටාස වාරයේ හැටියට පළවෙනි අකුසල් සිත විස්තර කරන ආකාරය තමයි මේ තියෙන්නේ. ස්කන්ධයෝ 4 දෙනෙක් වෙති. ආයතනයෝ 2 දෙනෙක් වෙති. ධාතු 2 දෙනෙක් වෙති. මේවා අපි දන්නවා මොනවද කියලා. ස්කන්ධයෝ 4 දෙනෙක් වෙති. නාමස්කන්ධ 4. ආයතනයෝ 2 දෙනෙක් වෙති. මොනවද ආයතන දෙක? කියන්න පුළුවන් දෙයක් ආයතනයි ධම්මායතනයි. මන ආයතනයයි ධම්මායතනයයි. ඉතින් අනිත් ආයතන එකක්වත් දෙන්නේ නැහනේ. අනිත් ආයතන 10ම දෙන්නේ නැහැ මේ සිතේ. චක්කායතනේ, සෝතායතනේ ඒකක්වත් දෙන්නේ නැහැ. මන ආයතනයයි ධම්මායතනයයි. ධාතු 2 දෙනෙක් වෙති. ධම්ම ධාතුවයි මනෝ විඥාන ධාතුවයි. මනෝ විඥාන ධාතුවයි ධම්ම ධාතුවයි. මොකද ධාතු වෙනකොට විඥාණය මන ආයතනය කියන එක 7කට බෙදෙනවා. සප්ත විඥාන ධාතු කියලා අපි අහලා තියෙනවානේ. ආයතනයේ එක මන ආයතනය ධාතු වෙනකොට 7කට බෙදෙනවා. චක්කු විඥාන ධාතුව, සෝත විඥාන ධාතුව, ওই විදිහට මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව. ඒතර මෙතෙන්ට දෙන්නේ මනෝ විඥාන ධාතුව. මොකද අපි දන්නවා අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට මෙතන මේ සිත ඇතුල් වෙන්නේ මනෝ විඥාන ධාතුවට. ඒතර මනෝ විඥාන ධාතුවයි චෛතසිකට යෙදෙනවා ධම්ම ධාතුව. ඒතර ධාතු 2 දෙනෙක් වෙති. ආහාරයෝ 3 දෙනෙක් වෙති. අපි දන්නවා නේද? නාමාහාර 3, ඉන්ද්‍රියෝ 5 දෙනෙක් වෙති. අපිට හොයන්න පුළුවන් පංචාංගික ධානය වෙයි, චතුරාංගික මාර්ගය වෙයි, මාර්ග 4යි, බලයෝ 4 දෙනෙක්, හේතු 2 දෙනෙක්. ওই විදියට විස්තර කරනවා මේ කොට්ටාස වාරයේදී පළවෙනි අකුසල සිත. ඊළඟට මේ කුසල පැත්තෙන් අපි මේකේ දැක්ක වේදනා සංඥා විස්තර කරලා තියෙනවා. නමුත් මෙතන වේදනා සංඥා විස්තර කරලා නැහැ. සංස්කාර ස්කන්ධය විස්තර කරලා එතනින් ඒ කොට්ටාස වාරේ කෙටියෙන් අවසන් කරලා තියෙනවා. මේ විදිහට තමයි ධම්ම සංගණියේ අකුසල සිත පළවෙනි අකුසලත විස්තර කරලා තියෙන්නේ.
ඊළඟට මෙතනින් නැවතත් අහනවා කතමේ ධම්මා අකුසල. මේක මොකද්ද? මේ විස්තර කරන්න යන්නේ මොකද්ද? දෙවෙනි අකුසල් සිත. දෙවෙනි අකුසල් සිත. මේ සිත බැලුවම පේනවා. සෝමනස්ස සහගතං, ditthිගත සම්ප්‍රයුක්තං, සසංකාර සහිතව. සංකාරික සිත. සංකාර සහිතව. එතකොට සෝමනස්ස සහගත, ditthිගත සම්ප්‍රයුක්ත, සසංකාරික සිත. ඒ කියන්නේ දෙවනි ලෝභ මූල සිත 8න් දෙවනි සිත. එතකොට මේ සිත බලන්න විස්තර කරලා තියෙන්නේ කොහොමද කියලා. මෙච්චරයි කියන්නේ. මේ සිත විස්තර කරන්නේ මෙච්චරයි. මෙතන කියනවා ස්පර්ශයේ වේ අවික්කේප වේ පෙය්‍යාලමක් තියෙනවා පරෝපන්නාස ටික ඔක්කොම මෙතෙන්ට ඇතුල් වෙන්න ඕන. මේ ධර්මය අකුසලය. මේ වේවාපන ධර්ම ටික. පරෝපන්නාස නෙමෙයි දෙතිස් ධර්ම ටික නේද? ඇත්තටම මේක පරෝපන්නාස ධර්ම කිව්වට දෙතිස් ධර්ම ඒ සිතේ දෙන ධර්ම ටික තමයි විස්තර කරන්න වෙන්නේ මෙතන. අපි පරෝපන්නාස කියලා පොදුවේ කිව්වට 50 ගොඩක් මෙතන නැහැ. මෙතන දෙන්නේ 32යි. හැබැයි මේ සිතේ කීයක් යෙදෙනවද? ඒක මතක් කරපු එක හොඳයි. මේ සිතේ කීයක් යෙදෙන්න පුළුවන්ද? යෙදිය යුතුද? 32ද ඊට වැඩිද ඊට අඩුද? ඒවාපන ධර්ම ඉස්සෙල්ලා 4ක් කිව්වා. මෙතනදී කීයක් යෙදෙනවද? මේකට තීන මිද්දත් එකතු වෙන්න ඕනේ නේද? ඔව්. ඒවාපන ධර්ම වලට තීන මිද්ද එකතු වෙන්න ඕන. මොකද තීන මිද්දේ දාලා තියෙන්නේ ඒවාපන පැත්තේ. එතකොට මෙතන ඉස්සෙල්ලා 4යි දැන් තීන මිද්දේ එකතු වුණාම 6ක් එනවා. මෙතෙන්ට කොහොමද මහත්මයා? ධර්ම කීයක් යෙදෙන්න ඕනද? කියන්න පුළුවන්ද කාට හරි? මහත්මයා එතන විදිහට නම් 32ම තමයි නේද? එතන තියෙන්නේ 32ම තමයි. මොකද මේ සිතේයි පළවෙනි සිතේයි වෙනස සංස්කාර සහිතව කියන එක විතරයි. එතකොට අර ධර්ම 32මයි මෙතෙන්ට දෙන්නේ. මෙතෙන්ට තීනයයි මිද්දයයි එකතු වුණාම ඒවා පණ ධර්ම 6ක් යෙදෙනවා. දැන් ඒකින්දම තමයි මේ සිත මේට වැඩි විස්තර කරන්නේ නෑ ධම්මසංගණී. අර ඔක්කොම පාස්ය වේදනා ඒවා ඔක්කොම අර ඉස්සෙල්ලා සිතේ විදියටම විස්තර වෙන්න ඕන කියන එක තමයි මේ කියන්නේ. මේක තමයි ධම්මසංගණී සිත ඉදිරිපත් කරලා තියෙන රටාව. එක සැරයක් කිව්වම ඒවා නැවත නැවත කියන්නේ නැහැ. පෙය්‍යාලමකින් දක්වන. එතකොට අපි ඒක දැනගන්න ඕන. දැන් මේ සිත විතරක් විස්තර කරන්න කිව්වොත් මේ ප්‍රමාණය විස්තර කරලා ප්‍රමාණවත්ද? අපිට නෑ දෙතිස් ධර්මම සඳහන් කරන්න ඕනේ නේද? දෙතිස් ධර්මම සඳහන් කරන්න ඕන බල ධර්ම හැටියට අර පස්ස පංචකය හැටියට පළවෙනි සිත විස්තර කරපු ආකාරයටම විස්තර කරන්න. අපි හිතුව ප්‍රශ්නයකට අහුවා කියලා මේ සිත විස්තර කරන්න කියලා. මේ කතමේ ධම්මා අකුසලා කියලා දෙවනි කාමාවචර කුසල සිත අකුසල සිත ධම්මසංගණී විස්තර කරපු ආකාරය මොකක්ද කියලා අහුවොත් මේ 400 ඡේදයේ විතරක් මෙහෙම ලිව්වට හරියනවද? නෑ. මේ ඔක්කොම පළවෙනි සිත ලියපු ආකාරයටම ලිහලා දක්වන්න ඕන. ඒතකොට ඒකේ පස්සේ වේදනාවේ ඔක්කොම කෙටියෙන් හරි ලියන්න වෙනවා. මොකද මේක විතරක් විස්තර කරන්න කිව්වොත් මේ ඔක්කොම ටික ලිහලා විස්තර කරන්න ඕන. එතකොට අපි දැනගන්න ඕන මේ සිතේ දෙන චෛතසික මොනවද? ඒ අනුව ඒවා කොහොමද අර පස්ස පංචකය, ධානාංග, ඉන්ද්‍රිය ධර්ම, මාර්ගාංග ඒ බල විදියට ඔක්කොම ඒවා ඔක්කොම දැනගෙන මේ ඔක්කොම සම්පූර්ණයෙන් විස්තර කරනවා. එතකොට මේ දෙවනි සිත ඊළඟට එච්චරයි එක ඡේදයකින් කෙටියෙන් දක්වලා තියෙනවා. නමුත් මෙතන විශාල ධර්ම සම්භාරයක් තියෙනවා. තිරුවන් සරණයි පියන්ත මහත්මිය. දැන් මේකේ අපි මුළු පරෝපන්නාස කියලා කිව්වම 32යි අර 6යි එකතු කරලා 38ක් කියලා කියන්න ඕනේද? ඒක වෙන් කරලා කියන්න ඕන පද ධර්මතා පද 32යි ඒවාපන ධර්ම හැටියට 6ක් යෙදෙනවයි කියලා. ඒවාපන ධර්ම මොනවද කියන එකත් විස්තර කරනවා නම් හොඳයි. ඒක පරෝපන්නාස වලට එකතු කරලා දාන්න ඕනේ. කියන්නේ 32යි 6යි 38ක් කියලා වගේ. ඔව් අපිට මුළු එක අපිට පෙන්වුවේ කුසල් පැත්තේ 65යි කියලානේ ඒ ආකාරයටනේ එකතු කරන්නේ 56යි
9යි වගේ නේද එකතු කරේ. ඒක හින්දා ඒ විදිහටම පෙන්නන්න ඕන. තෙරුවන් සරණයි. දක්වන්න ඕන. හැබැයි වෙන් කළා දක්වන්න ඒවාපන ධර්ම 6යි සියලු එකතුව ධර්ම මේ 32යි 6යි කියලා. ওই විදිහට අපිට සෑම අකුසල් සිතකම මේ ධර්මතා හදාගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ 401 ඡේදයෙන් දක්වන්නේ කීවෙනි සිතද? එක්ක සිත මොකක්ද? බලන්න කියන්නේ මේ පාට කරලා තියෙන්නේ. ditthigata vippayutta ditthigata vippayutta මනස්ස සහගත ditthigata vippayutta අකුසල සිත. ඒක ලෝභ මූල සිතේ ලෝභ මූල සිත 8න් තුන්වෙනි අකුසල් සිත. තුන්වෙනි සිත. සෝමනස්ස සහගත ditthigata vippayutta. එතකොට මෙතන සසංකාර සංකාර කියලා නෑ. එහෙමනම් මේක වෙන්න ඕනේ මොකද්ද? අසංකාරික සිත වෙන්න ඕනේ. එතකොට අපි දන්නවා අසංකාරික නම් තීන මිද්දේ දෙන්නේ නෑ කියන එක අපිට ඔළුවට එන්න ඕන. එතකොට ඒකෙත් අපි බලමු දැන් අර විදියටමයි කියන්නේ යම් කලක රූපාලම්බන වේව සද්දාලම්බන ගන්ධ ওই විදියට පොට්ටාලම් ධම්මාලම්බන වේයයි යමක් වූ අරමුණු කොට ඔන්න උපදින සිත. සෝමනස්ස සාගත ditthigata විප්‍රයුක්ත අසංකාරික නමුත් කියන්නේ නෑ. කියන්නේ නැත්නම් අසංකාරිකයි. අකුසල චිත්තයේ උපදන වේද දැන් ධම්මුද්දේශය පටන් ගන්නවා. පස්ස වේ වේදනා සංඥා චේතනා චිත්තය. මෙතනට එනකට පස්ස පංචකය විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ධාන වීර්ය ඉන්ද්‍රිය සමාධි මන ඉන්ද්‍රිය සෝමනස් ඉන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය ඉන්ද්‍රිය විදියට ඊළඟට මාර්ගාංග විදියට බල විදියට ওই විදියට අර ඉස්සෙල්ලා විදියටම තමයි ඒ යන්නේ. ඒ ආකාරයට ගිහිල්ලා මේ තියෙන්නේ පරෝපන්නාස ධර්ම විස්තර කරන තැන. පටිච්ච සමුප්පන්න වූ අරූපී ධර්ම කෙනෙක් වේද මේ ධර්මය අකුසලයෝය. දැන් ඊට පස්සේ අපි පොඩ්ඩක් අට කතාවක් බලමු. එච්චරයි ඒක කියන්නේ. ඊළඟට කියනවා ඊළඟට ස්පර්ශය විස්තර කරනවා. එක නැවතත් විස්තර කරනවා. වේදනාව මනෝවිඤ්ඤාණ ධාතුවක් අර ඉස්සෙල්ලා විදියටම තමයි. ඊළඟට මෙතන බලන්න පිට පොඩ්ඩක් මෙතන බලමු පළවෙනි තුන්වෙනි සිත ඉවර වෙන්නේ කොතනින්ද කියලා. 402කින් ඉවර වෙන්නේ. 402කින් 402කින් ඉවරයි. ඒක තමයි. මෙතනින් ඉවරයි. දැන් බලන්න 400 ඒ සිත විස්තර කරලා තියෙන්නේ මෙච්චරයි. 400 විස්තර කරා ඊට පස්සේ 401න් විස්තර කරා 400 විස්තර කරන්නේ දෙවෙනි අකුසල් සිත 401න් පටන් ගන්නවා තුන්වෙනි අකුසල් සිත සෝමනස්ස සාගත ditthigata විප්‍රයුක්ත අසංකාරික සිත 401යි 402යි ඉවරුනාම එච්චරයි. එතනින් ඉවර කරලා තියෙනවා. තෙරුවන් සරණයි පියන්ති මහත්මිය. ඒකේ දැන් මිත්‍යා දෘෂ්ටිය තෙරුවන් සරණයි. ඒකේ මිත්‍යා දෘෂ්ටිය අයින් වෙලා මානය එකතු වෙන්න ඕනේ නේද? තාම අපි එතෙන්ට ආවේ නෑ නේද? ඒ ditthigata විප්‍රයුක්තයකට ආවේ නෑ. තාම අපි ඉන්නේ තුන්වෙනි අකුසල් සිතේ ditthigata විප්‍රයුක්ත. හරි. මාත්මයා කියපු එක හරි. එතනදී මානෙ එකතු වෙන්න ඕනේ. ඒක අපි අට කතාවෙන් පොඩ්ඩක් බලමු. දැන් මෙතන තියෙන්නේ තුන්වෙනි සිත 400 ඡේදේ මොකද 401 ඡේදේ මේ තියෙන්නේ මොන වාරයේද? කොට්ටාස වාරයේ ඒ තුන්වෙනි අකුසල් සිත විස්තර කරන ආකාරය. ඊට පස්සේ අපිට එනවා සෝමනස්ස සහගත ditthigata විප්‍රයුක්ත. ඒ කියන්නේ තුන්වෙනි අකුසල් සිත. එතකොට මෙතෙන්ට ditthigata විප්‍රයුක්ත හින්දා ditthිය එන්නේ නැහැ. මානය යෙදෙනවා.
මේක අපිට අට කතාවේ දක්වලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු. අට කතාවේ 309 වෙනි පිටුවේ මේ තියෙන තුන්වෙනි සිත. තුන්වැනි ෂඩාරම්මනේ සොම්නසට පැමිණ ලෝභය උපදවා සත්‍යයක් සත්‍යක ආදී නයින් පරාමර්ශනය කරන්නාට මේ විදිහට කිහිල්ලා මෙහි මානය සමග පංච අප්පනකාංගයෝ වේ. මේ අප්පනකාංගයෝ කියන්නේ ඒවාපන ධර්ම කියන එක. එතකොට මානය එන්නේ ඒවාපන ධර්ම ගොඩට. එතකොට මෙතන එන්න ඕන ධර්මතා කීයද? 30යි. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කතා කරපු ධර්මතා 30ට අමතරව ඒවාපණයට 4ට එකක් එකතු වෙනවා මානය. එතකොට මෙතන කියනවා ඒක මේ විදිහට තමයි කියන්නේ මානය සමග පංච අප්පනකාංගයෝ වෙත්. ඒ කියන්නේ ඉස්සෙල්ලා 4ක් තිබුණා. දැන් අලුතෙන් මානය එකතු වෙනවා ඒවාපන ධර්ම වලට. නැත්නම් අපිට තියෙන්නේ ධර්මතා ඇතුලේ තියෙන්නේ 30යි. පස්ස පංචකයේ ධානාංග 5, ඉන්ද්‍රිය 5 ওই විදිහට ඊට අමතරව ඒවාපණයට එකක් එකතු වෙනවා මානය. ඊපස්සේ අපි 4 වෙනි සිතට යන් 4 වෙනි සිත පටන් ගන්නේ 403 ඡේදයෙන් ඉත්‍තිගත විප්‍රයුක්ත සසංකාරික. ඒ කියන්නේ තීන මිද්දය එකතු වෙන්න ඕන. ඒතර මෙතනදී එන්නේ අර 30ට තවත් දෙකක් එකතු වෙනවා. ඉස්සෙල්ලා 5යි තිබුණේ ඒවාපන දැන් 7ක් වෙනවා. එතකොට ධර්මතා 30යි ඒවාපන 7යි ඔක්කොම 37ක් වෙනවා. මේ කියන එක තේරෙනවද? මේ සිත්වල දෙන ධර්මතා එකතු කරන හැටි තේරෙනවද මහත්මීන්ට? එහෙම නැත්නම් නොතේරෙන කෙනෙක් ඉන්නවද? අපහැදිලි තැනක් තියනවද? මිස් අර ඔබතුමී කරපු chart එකකින් නේද අපි ධර්ම ටික එකතු ගන්න? ඔව් ඒක අපි නැවත පෙන්නුවොත් මෙන්න මෙතනින් තමයි ගන්නෙ. මේ තියෙන්නේ මේ 32 30 එහෙම කතා කරන්නේ අපි මේක. එතකොට මෙතන මේ පළවෙනි සිත නිසා මෙතන තීන මිද්දේ නැහැ. මේ ඊළඟ සිත් වලට එනකොට මේ ඒවාපන ධර්ම වලට එකතු වෙන්න ඕන. සසංකාරික සිත් හැම එකටම ඒවාපන ධර්ම වලට තීන මිද්දේ එකතු වෙන්න ඕන. දැන් අපි මේ කතා කරන්නේ 4 වෙනි අකුසල් සිත නම් ධර්මතා 30ක් තියෙනවා. එතකොට ඒකේ මේ 32කින් දෙකක් යෙදෙන්නේ නැහැ. ඒකයි 30 වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ 4යි. මේ සිතේ දෙනවා ඒවාපන ධර්ම 7ක්. මේ 4ට මානය එකතු වෙනවා. ඊට පස්සේ තීන මිද්දය එකතු වෙනවා. 4 වෙනි අකුසල් සිත සසංකාර නිසා. මේකෙන් තමයි ඩෙවලොප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් තමයි හදා ගන්න පුළුවන්. හැම සිතටම හදන්න පුළුවන් මේ වගුව. මම ඉස්සෙල්ලා කුසල් සිතට ඇත්තටම අපිට සුනීතා මහත්මිය හදලා දැම්මා. මං හිතන්නේ සුනීතා මහත්මිය නැතුව ඇති මෙතන. යම් මහත්මයක් ඉදිරිපත් වෙනවා නම් මේ වගුව සෑම කුසල් සිතකටම හදලා හැමෝටම මේ ඒක බලා ගන්න පුළුවන් ආකාරයට දාන්න පුළුවන්. මම හිතන්නේ දෙවනි වර්ෂයේ ඉන්න මහත්මියක්ම ඉදිරිපත් වෙනවා නම් හොඳයි. මොකද මේක හදනවයි කියන්නේ අලුතෙන්ම Taman කරුණු ඉගෙන ගන්නවා. ඉතින් පුළුවන් නම් මහත්මියකින් ඉල්ලීමක් කරනවා. දැන් මේ පළවෙනි අකුසල් සිතට හදපු ආකාරයටම දෙවෙනි තුන්වෙනි සිත් වලට හදලා මේ අපේ තියෙන අර Skype එකේ තියෙන චිත්තෝත්පාදක ආණ්ඩයට දැම්මනම් ඒක අනිත් අයටත් බලා ගන්න පුළුවන්. එහෙම ඉදිරිපත් වෙන්න පුළුවන්ද යම් මහත්මියෙකුට? හොඳයි අපි බලමු. මේ හරි ඒ වගුව හදන්න නැති වුණත් අපිට මේක තේරුම් ගන්න පුළුවන්ද මහත්මීන්ට මේ කියන කතාව? මේක තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවද? කතා කරනවා නම් හොඳයි මහත්මීන්. මොකද මේක සාකච්ඡාවක් විදිහට අපි කරගෙන යනකොට මේකේ වැටහුණාද වැටහුනේ නැද්ද? තවදුරටත් වේගය වැඩිද? එහෙම නැත්නම් තව මේ හිමින් කරන්න ඕනද කියන එක දැනගන්නවා නම් හොඳයි.
මිස් මං හිතන්නේ ඒක තේරුණා කියලා හිතනවා මං හිතන්නේ කතා නොකරට කවුරුත් ඒ කියන්නේ සමහර එකම ධර්මයන් එක එක විදිහට යොදා ගන්නවා කියන එක තමයි තේරෙන්නේ. කියන උදාහරණයක් ඇති ගත්තාම ශ්‍රද්ධාව කියන එක ගත්තොත් එහෙම දැන් මෙතන තන් ඒක අකුසල් සිත්වල එන්නේ කුසල් සිත්වල ගන්නකොට ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් හැටියටත් වෙනවා බල ධර්මයක් හැටියටත් වෙනවා. ඒ විදිහට ඒ එකම චෛතසිකය එහෙමත් නැත්නම් එකම ධර්මය විවිධ විදිහට යොදලා තියෙනවා එක එක තැන්වල. ඒකෝට ඒ ටික ඔක්කොම එකට එකතු කරගත්තාම තමයි විදිහට අපිට ඒ සංඛ්‍යා ලැබෙන්නේ කියන එක තමයි හිතෙන්නේ. එහෙමද? බොහොම පිං. ඒ විදිහට තමයි දකින්න ඕන මේවා අපි එක සිතක් හදාගත්තම සිත් ඔක්කොම ටික හදාගන්න පුළුවන් වෙන්නත් ඕන. ඉතින් ඒ නිසා මම හිතනවා ඒක යම් ප්‍රමාණයකට තේරුම් ගියයි කියලා. හැබැයි අපි නිතර නිතර මේවා බලන්න ඕන. මේ පොත පරිහරණය කරන්න ඉගෙන ගැනීමත් ඉතාමත්ම මේ වැදගත් කාරණයක්. මොකද ධම්මසංගණිය තමයි මේ ප්‍රකරණ 7ටම ප්‍රවේශය. ඇත්තටම අපේ අතිපූජ්‍ය නම කියන්න අවසරයි විශ්වභූ ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාවේදී මතු කරා අනුශාසනා කරා ධම්මසංගණිය ඉතාමත්ම හොඳට තේරුම් ගන්න ඕන. එතකොට ඉතිරි ප්‍රකරණ ඔක්කොමටම හොඳ ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන් කියලා. මොකද අපි දන්නවා ධම්මසංගණිය තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුලින්ම ප්‍රකරණයක් හැටියට දේශනා කරලා තියෙන්නේ. පටන් ගත්තේ කතමේ ධම්මා කුසලා කියලා. මෙතන අපිට අපහැදිලි වුණොත් ඉදිරියට විභංග ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණය, ඒ අනිත් ප්‍රකරණ සියල්ලම තේරුම් ගන්න අපහසු වෙනවා. මේක පහ තේරුම් ගත්තොත් හොඳින් මාතිකා චිත්තෝත්පාද අතිය මේ මිස් දැනගන්න පුළුවන්ද මේක අකුසල් සිතක්නේ? ඒ අකුසල් සිතගේ සමාධින්ද්‍රිය කොහොමද යෙදෙන්නේ කියලා? අර අට කතාවේ පෙන්නුවා මම ඒක නැවතත් පෙන්නන්නම්. ඔබතුමිය මොන අවුරුද්ද කරන කෙනෙක්ද කියලා මට දැනගන්න පුළුවන්ද? දෙවෙනි අවුරුද්ද. හොඳයි. මෙන්න මෙතන නේද ඔබතුමිය ඇහුවේ. දැන් මේ තියෙන්නේ චිත්ත ඒකාග්‍රතාව. චිත්ත ඒකාග්‍රතාව කියන්නේම සමාධිය. දැන් අපිට හිතෙනවානේ සමාධිය අකුසල පැත්තට යෙදෙන්න පුළුවන්ද කියලා හිතෙනවා නේද? මේ මහත්මියත් ඇහුවේ ඒකයි. චිත්ත ඒකාග්‍රතාව කියන්නේ සමාධිය චෛතසිකය හැටියට කියන්නේ ඒකාග්‍රතාව චෛතසිකය. මේක සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්නේ. එතකොට කොහොමද මේ චිත්ත ඒකාග්‍රතාවේ එහෙම නැත්නම් සමාධිය අකුසල පැත්තේ යෙදෙන්නේ? මේක කියලා තියෙනවා මේ ආකාරයට. ප්‍රාණඝාත ආදීන්හි අවික්ෂිත භාවයේ සිතේ එකඟ බව ඇති වෙයි. මිනිස්සු වනාහි සිත එකඟ කොට අවික්ෂිතප නිවැරදි ආයුධයෙන් ප්‍රාණීන්ගේ ශරීරයන් හෙලත් මනාව එකඟ වූ සිත් ඇතිව අන් සතු දේ පැහැර ගනී. මේ ඔක්කොම අකුසල් කරන්න චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍යයි. ඒක රස වූ සිතින් මිත්‍යාචාරී හැසිරෙත්. මෙසේ අකුසල පැවැත්වීමේදී සිතේ එකඟ බව ඇති වේ. ඔන්න ওই විදියට තමයි සමාධිය කුසල පැත්තේ දෙන සමාධිය විතරක් නෙමෙයි අකුසල සමාධිය කොයි ආකාරයටද වැඩ කරන්නේ? ඇයි සමාධිය අකුසල පැත්තට යෙදුවේ කියන එක මෙතනින් පැහැදිලි වෙනවා. පැහැදිලි වුණාද මහත්මිය? පැහැදිලි වුණා. ඒ කියන්නේ ප්‍රඥාව අපි වැරදි වැඩකට යොදවනවා වගේ තමයි මේකත් නේ. අපි ප්‍රඥාවත් අපි වැරදි වැඩකට යොදන්න පුළුවන් නේ. ප්‍රඥාව යෙදෙන්නෙම කුසල පැත්තේ විතරයි. ඒක අපිට මිත්‍යා දිට්ඨිය හැටියට තමයි අකුසල පැත්තේ දෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥා චෛතසිකය. මිත්‍යා දිට්ඨිය කියන්නේ දිට්ඨි චෛතසිකය. එහෙමයි. චෛතසික දෙකක්. ප්‍රඥාව යෙදෙන්නෙම කුසල පැත්තේ විතරයි. සතිය යෙදෙන්නේ විතරයි. සතියත් එහෙමයි. ශ්‍රද්ධාවත් එහෙමයි. එහෙමයි තේරුණා. ඔව් මේ සනිත් එක්ක මම හිතන්නේ කියලා තියෙනවා මේ චිත්තස් ඒකාග්‍රතාව කියන එක අකුසල් සිත්වල යෙදෙනකොට ඒක මිච්ඡා සමාධි කියලා නේද? ඒක මිත්‍යා සමාධි කියලා. අපි අර දැක්ක විස්තර කරන තැන සමාධි චිත්ත ඒකාග්‍රතාවයේ එහෙම නැත්නම් සමාධිය විස්තර කරන තැන ඒක ලියලම තිබුණ මිත්‍යා සමාධියක් කියලා. කුසල පැත්තේ සම්මා සමාධිය කියනකොට
අකුසල පැත්තේ මිත්‍යා සමාධිය. ඒ වගේමයි විරිය. සම්මා වායාම කියලා එතන කියනකොට මේ පැත්තේ මිත්‍යා වායාම. එතකොට මේ ප්‍රඥාව ගැන කියපු එකේදී අර අකුසල් සිත්වල යෙදෙනකොට ඒක ප්‍රඥාව නෙවෙයි ඇත්තටම මේක මෝහයම තමයි නේද? ඒක අපි මේ අංගයක් හැටියට කියන්නේ මිත්‍යා දිට්ඨිය. එතනදී එන්නේ දිට්ඨි චෛතසිකය. ඒක මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. ඒ ප්‍රශ්න ඇසීම හුඟක් හොඳයි. එතකොට අපි දන්නවා මහත්මීන් මේක යම් මේ තේරුම් ගන්න පුළුවන්, තේරුම් ගැනීමට මහන්සි ගන්නවා කියන එක. මොකද තවත් ප්‍රශ්න ගැටලු මේ පැහැදිලි කරගත යුතු තැන් තියෙනවද? මේ සර ඔබතුමී කියවනේ අර මේ යේවාපනක ධර්ම කියන තැන්වල මේ අපන්නක කියන වචනේ අපිට හම්බුණානේ. ඒකේ තේරුම පාලි තේරුමක් තියනවද රත්නයක මහත්මයා? මම මෙතන දැම්මා එකත් මේ chat එකට දැම්මා. ඒක අවිරුද්ධ කියන එක තමයි ඒකේ තේරුම. එකිනෙකට විරුද්ධ වෙන්නේ. දැන් තීන මිද්ද කියලා ගත්තොත් එහෙම තීනේ මිද්දේට විරුද්ධ වෙන්නේ නැහැ වගේ අර්ථයකින් තමයි අපන්නක කියලා වගේ කියනවා. හිතන ඒ විදිහ තමයි හිතෙන්නේ. අවිරුද්ධ ධර්ම කියන එක එකිනෙකට විරුද්ධ නැති ධර්ම. ඒක මේ චිත්තෝත්පාද සයිට් එකට දැම්මද? නෑ මම මෙතන මේ chat box එකට දැම්මා. හොඳයි. බොහොම පිං. එතකොට ඒ ආකාරයට තමයි අපි මේක දකින්නේ. ඒත් අපි හිටියේ මෙතෙන්ට එනකන් තේරුණාද? දැන් මෙතනින් සිත් 4ක් ඉවරයි. අපිට පේනවා මේ උපේක්ෂා පටන් ගන්න. එතකොට මෙතෙන්ට වෙනකොට සිත් අකුසල් සිත් 4ක්, ලෝභ මූල සිත් 4ක් අවසానයි. ඒක පැහැදිලි වෙනව නේද? මේ ධම්මසංගණී පරිහරණය කරන්න පුරුදු වෙනවයි කියන්නේ ඇත්තටම මේක මුලින් අමාරුයි, අපිටත් අමාරුයි. පටන් ගන්නකොට මේක කොහොමද මේ මොනවද කියන්නේ කියන එක කීප සැරයක් කියවලා තේරුම් ගන්න බලනකොට තේරෙනවා. දැන් මේ මෙතෙන්ට වෙනකොට අකුසල් සිත් 4ක්, ලෝභ මූල සිත් 8න් ලෝභ මූල සිත් 4ක්. ඒ කියන්නේ සෝමනස්ස සහගත සිත් 4ක් අවසానයි. දැන් යන්නේ පස්වෙනි අකුසල් සිත උපේක්ෂා සහගත. 404න් යන්නේ පටන් ගන්නෙ ඒ සිත. ඒතර මේක ඒ කොටස ආරම්භය නිසා මේක හුඟක්ම විස්තර කරලා තියෙනවා ධම්මසංගණියේ. දීර්ඝ විස්තරයක් තියෙනවා. අපි බලමු යම් කාලයක රූපාලම්බනේ වේවයි මේ ආරම්භන ටික කියලා. ඊට පස්සේ යමක් අරමුණු කොට ඔන්න සිත කියනවා උපේක්ෂා සහගත වූ දිට්ඨිගත සංප්‍රයුක්ත වූ මේක අසංකාරික වෙන්න ඕන කියලා නෑනේ. අසංකාරිකයි. එතකොට අකුසල චිත්තේ උපදනේ වේද. දැන් මෙතනින් පටන් ගන්නවා අර ධර්ම ටික. ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥා වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි. ඊළඟට විතක්ක, ਵਿਚාරය, ප්‍රීතිය නෑ, සුඛය නෑ. ඒ වෙනුවට මොකද්ද තියෙන්නේ? දැන් අපි පළවෙනි සිතේ කුසල පැත්ත එහෙම නැත්නම් අපි අකුසල පළවෙනි සිතේ දැක්ක විතක්කේ වේ, ਵਿਚාරය වෙයි, ප්‍රීතිය තිබුණා. මොකද සෝමනස්ස සහගතයි. දැන් උපේක්ෂා සහගත නිසා උපේක්ෂා වෙයි. ඔව්. ඒතර ප්‍රීතිය නැති වෙනවා. සෝමනස්සය උපේක්ෂාවට යනවා. මේවයි වෙනස දකින්න. විතක්ක, ਵਿਚාර, ප්‍රීතිය නෑ, සුඛය නෑ. සුඛය වෙනුවට එනවා උපේක්ෂාව. ඊට පස්සේ චිත්ත ඒකාග්‍රතාවය වෙයි. මේ තියෙන්නේ සමාධිය. මිත්‍යා සමාධිය. ඊළඟට ඉන්ද්‍රිය විදියට වීර්ය ඉන්ද්‍රිය, සමාධි, මනින්ද්‍රිය, උපේක්ෂාන්ද්‍රිය. දැන් මේවත් එහෙමයි. වීර්ය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, මනින්ද්‍රිය, මෙතන තියෙන්නේ උපේක්ෂා ඉන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය. ඊළඟට මේ මාර්ග, මිත්‍යා දිට්ඨිය, මිත්‍යා සංකල්ප, මිත්‍යා වායාම, මිත්‍යා සමාධි. මෙතනින් මාර්ග ටික ඉවරයි. ඊළඟට බල පටන් ගන්නවා. බල ධර්ම මෙතනින් වීර්ය බලය, සමාධි, අහිරික්ක, අනුත්තප්ප. ඊට පස්සේ ලෝභය, මෝහය වෙයි. මේ ඉන්නේ මූල. දෝෂය නෑ, දෝෂය තියෙන්න බෑ මෙතන මේ සිතේ. ලෝභ මූල සිතක්. එතකොට ලෝභය වෙයි, මෝහය වෙයි. මේ පත අවිද්‍යාව වෙයි, මිත්‍යා දෘෂ්ටිය වෙයි. ඊළඟට ලෝක පාලක නෙමෙයි, ලෝක නායක ධර්ම කියලා මේ පොතේ තියෙන්නේ. පාලක ධර්ම වෙන්නේ හිරි ඔත්තප්ප, අහිරික අනුත්තප්ප. ඊළඟට සමතය, ඊළඟට පග්ගහ වික්කේප වෙයි.
ওই විදියට මේ පස්වෙනි අකුසල් සිතේ ධර්මතා බැලුවොත් 31ක් ධර්මතා යෙදෙනවා. ඒවාපන ධර්ම 4යි යෙදෙන්නේ. අර ඉස්සෙල්ලා කියපු 4මයි ඒවාපන ධර්ම හැටියට යෙදෙන්නේ. මේකේ තීන මිද්දේ යෙදෙන්නේ නැහැ. මොකද මේක අසංකාරික සිතක් නිසා. ඊට පස්සේ මේ සිත නැවතත් මෙතන මේ සිත උපේක්ෂා සිත උපේක්ෂා සිත 4 පටන් ගන්න තැන හින්දා නැවතත් මේ පොතේ විස්තර කරනවා ස්පර්ශය කියන්නේ මොකද්ද? ඒ ආකාරයට දිගටම. වේදනාව මනෝවිඤ්ඤාණ ධාතුවක්. ඊට පස්සේ මේ උපේක්ෂාව මේ පළවෙනි විස්තර කරන තැන ඒකින්ද උපේක්ෂාව හොඳින්ම විස්තර කරනවා. අපි දන්නවා උපේක්ෂාව කොයි ආකාරයකද විස්තර කරන්නේ. නොම මිහිරි වූ අමිහිරි වූ මේක අපි පාලි පැත්ත බැලුවොත් නේව සාතං න සාතං නේව සාතං නා සාතං මේ විදිය එහෙම නැත්නම් අදුක්කම සුඛං වේදිතෝ මේ ආකාරයට තමයි උපේක්ඛා ඉන්දිය විස්තර කරන්නේ සිංහල විදියට කිව්වොත් නොම මිහිරි වූ අමිහිරි නොවූ ඒ කියන්නේ සැපත් නැති දුකත් නැති චිත්ත ස්පර්ශයෙන් උපන් අදුක්කම වූ අසුඛ වූ යම් වේදිතේ චිත්ත ස්පර්ශයෙන් මේ ආකාරයට වේද උපේක්ෂා ඊළඟට උපේක්ෂා ඉන්ද්‍රිය දැන් මේ අතරට අනිත් ගොඩාක් විස්තර කරලා නැහැ. මේ වෙනස් වෙච්ච තැන් තමයි විස්තර කරන්නේ ධම්මසංගණියේ. හැබැයි මෙතන ගොඩාක් ධර්මතා තියෙනවා මේ අතරට. මේ තියෙන්නේ ඒවාපන ධර්ම. පටිච්ච සමුප්පන්න වූ අරූපී ධර්ම කෙනෙක් ඇද්ද මේ ධර්මිය අකුසලයෝය. දැන් මෙතන ඉවරයි මේ සිත විස්තර කිරීම. පස්වෙනි අකුසල් සිත. ඊට පස්සේ පටන් ගන්නවා මේ පටන් ගන්නේ මොකද්ද? කියන්න පුළුවන්ද කාට හරි? ස්කන්ධයෝ 4 දෙනෙක් වෙති ආයතනෝ 2 දෙනෙක් වෙති. මේ පස්වෙනි සිත සංග්‍රහ වාරයනේ. සංග්‍රහ වාරය අනිත් ආකාරයට විස්තර කරනවා. සංග්‍රහ වාරය. එහෙම නැත්නම් කොට්ටාස වාරය. ඒ කළා ඒක මේ 409න් ඒක අවසන් කරනවා. ඒ ඡේද දෙකේ කොටස් ඉස්සෙල්ලා ඡේදේ කොටසයි මේතනින් කොටසයි දැක්කම ඒ සංග්‍රහ වාරය අවසන් කරලා විස්තර කිරීම අවසන් කරනවා. දැන් මේ 410න් ඊළඟ අකුසල් සිත 6 වෙනි අකුසල් සිත උපේක්ෂා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සසංකාරික සංස්කාර සහිතව. එතකොට මේ ඉස්සෙල්ලා එකේ මේකේ වෙනස වෙන්නේ මොකද්ද? වෙනස වෙන්නේ තීන මිද්දේ යෙදෙනවා. මිද්දේ යෙදෙනවා ඒවාපන ධර්ම පැත්තට. මොකද ඒවාපන ධර්ම පැත්තට තමයි තීන මිද්දේ යෙදෙන්නේ. ඒවාපන ධර්මය. එතකොට මේ 410න් කියන සිත 6 වෙනි අකුසල් සිත ඒ සංස්කාර සහිතව හින්දා ඉස්සෙල්ලා සිතේ එක වෙනස තියෙන්නේ තීන මිද්දේ එකතු වෙනවා ඒවාපන එතන 4ක් තිබිච්ච එක දැන් 6ක් වෙනවා ඊළඟට මේ මොකද්ද උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික සිත ඒ කියන්නේ ලෝභ මූල 7 වෙනි සිත එතකොට ඒකෙත් මෙතනින් ස්පර්ශය වේ වේදනාව සංඥාව චේතනාව චිත්තය ඊට පස්සේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ නැ උපේක්ෂාව චිත්ත ඒකාග්‍රතාවය ඊට පස්සේ ඉන්ද්‍රිය හැටියට වීර්ය සමාධි මනින්ද්‍රිය උපේක්ෂා ඉන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය මිත්‍යා සංකප්ප මිත්‍යා වායාම මිත්‍යා සමාධි දැන් මෙතන මොකද්ද නැති උනේ ඉස්සෙල්ලා අර කලින් කතා කරපු සිතේ මේකේ වෙනස මොකද්ද ඒක දිට්ඨිගත සංප්‍රයුක්ත සිතක් මේක දිට්ඨිගත විප්‍රයුක්ත සිතක් මේ සිතේ මිත්‍යා දෘෂ්ටිය දෙන්නේ නැහැ නේද? මිත්‍යා දෘෂ්ටිය දෙන්නේ නැහැ. ඒක තමයි වෙනස. ඒතකොට මිත්‍යා දෘෂ්ටිය දෙන හැම තැනින්ම ඒක අඩු වෙන්න ඕන. ඒතකොට මිත්‍යා දෘෂ්ටිය දෙන දැන් මෙතන බලන්න මිත්‍යා සංකප්ප මිත්‍යා වායාම මිත්‍යා සමාධි. එතනින් ඉවරයි. මිත්‍යා දෘෂ්ටිය දෙන්නේ නැහැ. මේක දිට්ඨිගත විප්‍රයුක්ත සිත හින්දා ඉස්සෙල්ලා සිත දිට්ඨිගත සංප්‍රයුක්ත වුණා මිත්‍යා දෘෂ්ටිය යෙදුණා. මෙතන දිට්ඨිගත විප්‍රයුක්ත සිත හින්දා මිත්‍යා දෘෂ්ටිය යෙදෙන්නේ නැහැ. ඒතර මිත්‍යා දෘෂ්ටිය යෙදිය යුතු හැමතැනින්ම මිත්‍යා දෘෂ්ටිය අයින් කරන්න ඕන. තවත් තියෙනවා මිත්‍යා දෘෂ්ටිය යෙදෙන තැන්. කලින් යෙදිච්ච තැන්. එතකොට මෙන්න මෙතන අවිද්‍යාව වෙයි මිත්‍යා දෘෂ්ටිය වෙයි කියලා ඉස්සෙල්ලා සිතේ තිබුණා. දැන් අවිද්‍යාව වෙයි කියලා විතරයි කියන්නේ අර පත අකුසල පතේට. ওই විදිහට අපි මේක දකින්න ඕන. ඊට පස්සේ මෙතනින් ඉවරයි මේ ධර්මතා ටික ඊළඟට තියෙන්නේ ඒවාපන ධර්ම. එතකොට මේ සිතේ යෙදෙනවා ධර්ම 29ක්. 29යි ඒවාපන ධර්ම 5ක් එනවා. හේතුව තමයි දිට්ඨි විප්‍රයුක්ත වෙනකොට මානය
එනවා. එතකොට මානෙ එන්නේ ඒවාපන පැත්තට අර හතරට මානය එකතු වෙනවා. ඒක පැහැදිලිද? මේ යන වේගය වැඩිද යම් ආත්මාත්මීන්ට? ඊට පස්සේ මේ තියෙන්නේ 7 වෙනි සිතම අකුසල සිත කොට්ටාස වාරයෙන් ලියපු ආකාරය. ඊළඟට 8 වෙනි අකුසල් සිත ලෝභ මූල අවසාන සිත උපේක්ෂා සහගත දිට්ඨිගත විපයුක්ත සසංකාරික. එතකොට වෙනස තියෙන්නේ උඩ එකේ මේ සිතේ 7 වෙනි සිතේ 8 වෙනි සිතේ වෙනස තියෙන්නේ තීන මිද්දේ දෙනවා ඒවාපන ධර්ම වලට. සසංකාර කියනකොටම තීන මිද්දේ යෙදෙනවා. අනිත් ධර්ම එකමයි මෙතන කියලාත් නෑ මෙතන පෙయ్యාලමකින් දක්වලා තියෙන්නේ. එතන මේ තීන මිද්දේ අනේකාන්තව තමයි යෙදෙන්නේ නේද? එහෙමද? කාන්තව යෙදෙන්නේ ඒකින්දම තමයි ඒක ඒවාපන පැත්තට අරන් තියෙන්නේ. එතකොට දැන් අපි ලෝභ මූල සිත් 8 ඉවර කරා. අපිට මේ ඉතිරි පටික සිත් දෙකක් කරොත් මේක වැඩිද මේ මහත්මීන්ට දෙවෙනි අවුරුද්ද කරන මහත්මීන් කිව්වොත් හොඳයි. අපි දැන් කර අකුසල් සිත් 8ක් කියන්න පුළුවන්ද යම් මහත්මියෙකුට? කරන්න පුළුවන් මිස්. ඔතුමියගේ නම කියලාම කිව්වනම් හොඳයි. දෙවෙනි අවුරුද්දද? ඔව් සොන්නා සමරසිංහ. හොඳයි. ධම්ම සංගණීකරණ මහත්මියක් නේද? ඔව්. ප ဋ ාණ සභාවේද? ප ဋ ාණ සභාවේ. හොඳයි. එහෙමනම් අපි මේ ටිකක් කරන්න බලමු. නැත්නම් අපිට දවස් කීපයයි නේ තියෙන්නේ දැනට ඉස්සරහට ඉවර කරන්න. ඒකම තමයි අපි රූපකාණ්ඩය මේකත් එක්කම කරන්න බදාදා පහමාරටත් දැම්මේ. මං හිතන්නේ ඒක නැවත වරක් මතක් කරනවා නම් ඊට පස්සේ ඉස්සෙල්ලා අපි මේක කිව්වා. නමුත් ඊට පස්සේ සම්බන්ධ වෙච්ච මහත්මීන්ගේ දැන ගැනීම සඳහා දැන් මේ චිත්තෝත්පාද කාණ්ඩයට අමතරව ධම්මසංගණී තියෙන රූපකාණ්ඩය. ඒ රූපකාණ්ඩය සඳහා සතියට තවත් පන්තියක් දැම්ම බදාදා පහමාරට මේ Zoom එකෙන්ම සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ ප ဋ ාණ සභාවේ ලින්ක් එකෙන්ම සම්බන්ධ වෙන්න බදාදා පහමාරට. එන සතියේ ඉඳන් ඒක පටන් ගන්නවා. එතකොට මේ චිත්තෝත්පාද කාණ්ඩයේ මේ ආකාරයටම සිකුරාදා පහමාරට යන අතරේ බදාදා පහමාරට රූපකාණ්ඩය ආරම්භ කරනවා. නැත්නම් මේවා ඉවර කරගන්න බැරි වෙනවා ප ဋ ාණ සභාවේ විභාග තියෙන කාලවක අනුවට. ඒක ඇත්තනම ටිකර ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ආකාරයට කෙරෙන්නේ. එතකොට අපි මේ පටික සිත් දෙකක් බලමු. පටික සිත් දෙකක් තියෙනවා. දෝමනස්ස සහගත පටික සම්ප්‍රයුක්ත අසංකාරික සිත් තමයි මේ 414න් විස්තර කරන්නේ. අපි වෙනස් තැන් විතරක් බලමු. පස්ස වේදනා සංඥා චේතනා චිත්තය ඒ විදියටමයි. විතක්කය දැන් මෙතන තියෙන්නේ මෙතන මම හිතන්නේ සිංහල පැත්තේ ਵਿਚාරය නැතුව තියෙනවා. අපි පාලි පැත්ත පොඩ්ඩක් බලමු. ਵਿਚාරය එන්න ඕන මේ සිතේ. මේ තියෙන විචාරෝ තියෙනවා. ඔව් ਵਿਚාරය තියෙන්න ඕන. හැබැයි අර සිංහල පැත්තේ ඒක මේ මුද්‍රණ දෝෂයක් වෙන්න ඕන. විතක්ක ਵਿਚාර ප්‍රීති නෑ සුඛ නෑ. ඒ වෙනුවට තියෙන්නේ දුක්ඛං හෝති. මේක පටිග සම්ප්‍රයුක්ත සිත. එතකොට ප්‍රීතිය එන්න බෑ. සෝමනස්සේ එන්න බෑ. සුඛය එන්න බෑ. එතකොට දුක්ඛං හෝති කියලා තමයි තියෙන්නේ. ඊළඟට මේවත් දෝමනස් ඉන්ද්‍රියන් අපි සිංහල පැත්තට බලමු. මෙතන ලියා ගන්න මේක මෙතන විතක්කේයි මෙතන ਵਿਚාරේ එන්න ඕන. මෙතන ਵਿਚාරේ නෑ. විතක්කේ වේ ਵਿਚාරේ වේ දුක්ඛය වේ චිත්ත ඒකාග්‍රතාවය වේ. මේ ධානාංග ඊළඟට ඉන්ද්‍රිය ධර්ම හැටියට විරිය ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය දෝමනස් ඉන්ද්‍රිය සෝමනස්ස නෙමෙයි දෝමනස් ඉන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය ඊළඟට මිත්‍යා සංකල්ප මිත්‍යා වායාම මිත්‍යා සමාධි මේ තියෙන්නේ මාර්ග අංග විදියට බල ධර්ම විදියට විරිය අහිරික අනොත්ප්ප වෙනවා ඉච්චරයි ඊළඟට ද්වේෂය වෙයි මෝහය වෙයි මේ තියෙන්නේ අකුසල මූල තුනක් යෙදෙන්නේ නැහැ දෙකයි යෙදෙන්නේ ලෝභය නැහැ සමා වෙන්න ලෝභය නැහැ ද්වේෂයයි මෝහයයි යෙදෙන්නේ ඊළඟට ව්‍යාපාදේ වේ මේ තියෙන්නේ කර්මපත
ඊළඟට අහිරිකය වෙයි අනොත්තප්පය වෙයි ලෝකනායක ධර්ම සමතය වෙයි පග්ගහ වික්කේප වෙයි. මෙතනින් ඉවරයි. ඊට පස්සේ මේ තියෙන්නේ ඒවාපන ධර්ම. දැන් මේ සිතේ යෙදෙන ධර්මතා බැලුවොත් ස්පර්ශ පස්ස පංචකයේ 5ක් යෙදෙනවා. ධානාංග 4යි, ඉන්ද්‍රිය ධර්ම 5යි, මාර්ගාංග 3යි, බල ධර්ම 4යි, මූල 2යි, පත 1යි, ලෝකනායක 2යි. ওই විදිහට ගියාම ධර්ම 29යි, ඒවාපන ධර්ම 5ක් යෙදෙනවා. ඡන්දය, ද්වේෂය, අදිමොක්ඛය, මානසිකාරය, උද්දච්චය. ඒවා නියත හැටියට යෙදෙනවා. අනියත හැටියටත් දාලා තියෙනවා ඉස්සා මජ්ජරිය කුක්කුච්චය. මේක මම පොඩ්ඩක් පෙන්නන්නම් අට කතාවෙන්. අට කතාවේ අටුවාවේ 311 වෙනි පිටුව. මෙන්න මේ සිත තමයි මේ කියන්නේ අට කතාවේ කියන්නේ නවවැන්න කියන්නේ නවවෙනි සිත. ලෝභ මූල සිත 8 ඉවර වුණාම නවවෙනි සිත තමයි පටිඝ සිත පටන් ගන්නේ 9යි 10යි. එතකොට මේකේ දෝමනස්ස සාගතං කියන එක විස්තර කරනවා. අප්‍රියවන අයුරෙන් අරමුණෙහි ගැටේ යනු පටිඝයයි. එයින් සංප්‍රයුක්ත වූයේ පටිඝ සංප්‍රයුක්තයයි. ඊළඟට ධම්මෝද්දේශයේ ස්ථාන තුනේදීම දෝමනස්ස වේදනාව ආවේය. ස්ථාන තුනක වේදනාව යෙදෙනවා. ඒ දෝමනස්ස වේදනාව. ඒ විදිහට අර්ථය කියනවා. දුක්ඛ දෝමනස් පදයේ එසේමය. ඊළඟට පළමු සිත්තර යම්සේ ලෝභය වේද මූල කර්මපතයන්හි අවිද්‍යාව ආවේය. මෙසේ ද්වේෂය වෙයි. ව්‍යාපාදයයි කියන ලදී. අවිද්‍යාව වෙනුවට ව්‍යාපාදය. එතකොට ඒ විදිහට කියලා මෙතන බලන්න පද 29ක් වෙයි. මෙහි පද පිළිවෙලින් පද 29ක් වේ. අර ඇතුලේ ධර්මතා 29යි අගහිත ග්‍රහණයෙන් තුදුසක් වෙයි. ඔවුන්ගේ වශයෙන් සවිභක්තික අවිභක්තික රාශිය දත යුතුයි. යේවාපන කියන අතුරෙන් ඡන්ද, දෝෂ, අදිමොක්ඛ, මානසිකාර, උද්දච්ච යන නියතයෝ. ඉස්සා මජ්ජරී කුක්කුච්චයන් අතුරින් අන්‍යතරයක් සමග පසක්ව උපදී. මේ වලින් එකක් පහක් විදියට තමයි උපදින්නේ. ඡන්ද, දෝෂ, අදිමොක්ඛ, මානසිකාර, උද්දච්ච යන නියත ධර්මයි. ඉස්සා මජ්ජරී කුක්කුච්චයන් අතරින් අන්‍යතරයක් සමග පසක්ව උපදී. මේ ධර්ම තුන වනාහි අනියත ඒවාපනක නම් වේ. ඔවුන්ගෙන් ඊට පස්සේ ඉස්සාව කියන්නේ මොකක්ද කියලා කියනවා අනුන්ගේ යහපත නොයිවසීම. මේවා අපි දන්නවා චෛතසික කරනකොට අපි දැක්ක මේ විස්තර. ඊළඟට අනුන්ගේ සම්පත් නොයිවසීම ලක්ෂණ කොට ඇත්තේ ওই විදිහට කියනවා. ඊළඟට මජ්ජරිය කියන්නේ තමාගේ සම්පත් සැඟවීම. කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවීමේ ලක්ෂණය. කල නොකල දේ අනුව ශෝක වීම ওই විදිහට විස්තර කරනවා.
ඊළඟට මෙතන කියනවා මෙහි සෙස්ස සංග්‍රහ ශුන්්‍යත වාරයන්හිදී යට කියන යද නයින්න දයුතු. දැන් මේවයි සංග්‍රහ වාරයක් තියෙනවා ශුන්්‍යත වාරයක් තියෙනවා. මේ සිත්වල මේවා විස්තර කරන්නේ නෑ ධම්මසංගණියේ වැඩි දුරට. මොකද එක සිත්තක කුසල පැත්තේ විස්තර කර ආකාරයටම විස්තරය අපි දැනගන්න ඕන කියන පදනමෙන් තමයි යන්නේ. එතකොට අපි ඒ විදිහට අට කතාව විස්තර කරනවා. මම හිතන්නේ මහත්මයා අහපු ප්‍රශ්නෙට රත්නායක මහත්මයා ඒක ප්‍රමාණවත්ද? ඒ පිළිතුර ඔබතුමාට එකතු කරන්න තියනවාද මොනවා හරි? නෑ මිස් මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා. එතකොට මේ ආකාරයට තමයි අපි මේ ධර්මතා ප්‍රමාණයයි 29ක් ධර්ම ඒවාපන ධර්ම 5යි අනියත විදියට ඉස්සාමජ්ජරී කුක්කුච්චත් යෙදෙනවා. ඊට පස්සේ මෙතනත් නැවත ස්පර්ශය කියන්නේ මොකක්ද? මනෝ විඥාන ධාතු මේ වේදනාව කියන්නේ මොකක්ද? මේ වේදනාව දුක්ඛ වේදනාව. ඒකින්ද මේ අලුත් දෙයක් ඉඳ තමයි නැවත විස්තර කරන්නේ. නැත්නම් විස්තර කරන්නේ නැහැ පොතේ. චෛතසික අමිහිරි බවක්, චෛතසික දුකේ ওই විදියට අමිහිරි වූ දුක් වූ වේදිතේ කියලා විස්තර කරනවා. ඊළඟට දුක්ඛය කියන එක විස්තර කරනවා. දෝමනස්සය කියන එක විස්තර කරනවා. ද්වේෂය කියන එක විස්තර කරනවා මේ මූල විදියට. ඊළඟට පටිච්චසමුප්පන්න ඒවාපන ධර්ම මේ ආකාරයට මෙතනත් දැන් මේ ඉතිරි හරිය විස්තර කළා නැහැ. පෙయ్యාලමක් දක්වලා තිනවා කලින් විස්තරෙන් ගන්න ඕන. ඊට පස්සේ මේ ඒවාපන ධර්ම ඒ විදියට දක්වලා මේ තියෙන්නේ ඒකේ සංග්‍රහ වාරය එහෙම නැත්නම් කොට්ටාස වාරය. ස්කන්ධයෝ 4 දෙනෙක් වෙති ආයතනයෝ 2 දෙනෙක් වෙති ඒ ආකාරයට දක්වලා තියෙනවා. එතකොට ඒක මෙතනින් ඉවර වෙනවා. ඊළඟට පටිඝ සම්ප්‍රයුක්ත සසංකාරික සිත මේකේ ඉස්සෙල්ලා සිතේ වෙනස තීන මිද්දේ දෙනවා ඒවා පණ පැත්තට. එතකොට මෙතනදී ඉස්සෙල්ලා කිව්වා අපි 29යි 5යි කියලා මෙතන 29යි 7ක් යෙදෙනවා. තීන මිද්දේ එකතු වෙනවා. ඊට අමතරව අර අනියත යෝගී විදියට ඉස්සා මජ්ජරී කුක්කුච්ච යෙදෙනවා. දැන් මෙතනින් පටිඝ සිත් දෙක අවසానයි. අපි මේ දෙකත් කරලා මෙමු. ප්‍රමාදද අපිට කරන්න පුළුවන්ද ලක්ෂ්මී මහත්මිය? ලක්ෂ්මී මහත්මිය නම් අද తాවකාලිකව අයින් වුණා. දැන් කමක් නැහැ. එහෙමනම් අපිට කමක් නැද්ද මේ සිත් දෙකත් කරොත් අන්තිම සිත් දෙක? හොඳයි. හොඳයි. එතකොට 423 ඡේදයෙන් පටන් ගන්නෙ අර විදියටම ආරම්භණය කියලා උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත අකුසල චිත්තේ උපදනේ වේද. එතන ස්පස්ස වේදනා සංඥා චේතනා චිත්තය ඊට පස්සේ විතක්ක ਵਿਚාර උපේක්ෂා ඒකාග්‍රතා ඊළඟට වීර්ය ඉන්ද්‍රිය සවනින්ද්‍රිය ওই විදියට ගිහිල්ලා දැන් මෙතන බලන්න අහිරික අනොත්තප්පය පෙන්නලා මෙතන තියෙනවා විචිකිච්ඡාව වෙයි මෝහය වෙයි. දැන් මෙතන මූල හැටියට අකුසල මූල හැටියට යෙදෙන්නේ විචිකිච්ඡාවයි මෝහයයි. ලෝභයත් නැහැ, ද්වේෂයත් නැහැ, විචිකිච්ඡාවයි මෝහයයි. මෝහ සිත්නේ මෝහ සිත් දෙකෙන් ඔය පළවෙනි සිතනේ ඒක නිසා අනිත් ඒවා යෙදෙන්නේ නැහැ නේ මිස්. ඔව් ඒක තමයි. එතකොට ඊට පස්සේ අහිරික අනොත්තප්පය පග්ගහ වෙයි අවික්කේපයක් දක්වලා නැහැ. එතකොට මේ සිතේ යෙදෙනවා මේ තියෙන පටිච්ච අනිත් ඒවාපන ධර්ම මේ සිතේ යෙදෙනවා. මහත්මයා ඔබතුමාගේ වීඩියෝ එක ඔන් වෙලා තියෙනවා ලාල් මහත්මයා. ඒක යෙදෙන්නේ 23යි ඒවාපන ධර්ම යෙදෙන්නේ 2යි මානසිකාරයයි උද්දච්චයයි. මේක බලන්න අට කතා පිටුව 213 ඇතුලේ ධර්මතා 23කුත් ඒවාපන ධර්ම 2යි. ඒ දෙක තමයි මානසිකාරයයි උද්දච්චයයි. මේක සඳහන් කරලා තියෙනවා අට කතා අටුවාවේ 313 පිටුවේ පළවෙනි ඡේදයේ. ඊට පස්සේ අවසාන සිතත් අපි ඉක්මනින් බලලා ඉමු. එතකොට මෙතන විචිකිච්ඡාව අලුතෙන්ම ආපු නිසා විචිකිච්ඡාව විස්තර කරලා තියෙනවා. මීට කලින් විස්තර කරේ නෑ. එතකොට විචිකිච්ඡාව කියන්නේ සැකයක් සැක කරන අයුරේ කොයි ආකාරයට විස්තර කරනවා. අනේ මේ විදිහට පසුබැස්මක් ආත්පසින් පසුබැස්මක් සාද බවක් සිත පිළිබඳ ওই විදිහට විස්තර කරනවා. ඊළඟට පටිච්ච සමුප්පන්න ධර්ම ටික මේ විදිහට විස්තර කරනවා. මේ කොට්ටාස වාරය
දැන් අවසාන සිත උපේක්ෂා සහගත උද්දච්ච සිත උද්දච්ච සම්ප්‍රයුක්ත සිත දැන් මම ප්‍රශ්නයක් අහන්නද මෙතන මේ ඉස්සෙල්ලා කතා කරපු සිතේ විචිකිච්ඡා සිතේ තීන මිද්දේ යෙදෙනවද නැද්ද? මහත්මියකට කියන්න පුළුවන්ද? විචිකිච්ඡා සිතේ උද්දච්ච සිතේ අපි දෙකම එකට ගත්තොත් තීන මිද්දේ යෙදෙනවද නැද්ද? මේ සිත් දෙකම අසංකාරික විදිහට නේද සලකන්නේ? හරි. ඇත්තටම මේ සිත් දෙකම අසංකාරික විදිහට සලකන්නේ. මේවා සසංකාරික සිත් නෙමෙයි. මේවයි කියන්නෙත් නැහැ අසංකාරිකයි කියලා. නමුත් මේ සිත් දෙකම අසංකාරික සිත්. සසංකාරික කිව්වේ නැත්නම් කොහොමත් අසංකාරිකයි. ඒතර මේ සිත් දෙකේ තීන මිද්දේ යෙදෙන්නේ නැහැ. ඒතර ඒවාපන ධර්ම වලට තීන මිද්දේ එන්නේ නැහැ. ඒකින්දම තමයි ඒවාපන ධර්ම මේ විචිකිච්ඡා සිතේ ඒවාපන ධර්ම යෙදුනේ දෙකයි. මානසිකාරයයි උද්දච්චයයි පමණයි. ආයික අමතර හැටියට කිව්වේ දැන් අපි යන් උද්දච්ච සිතට ඒකෙත් මිස් මම හිතන්නේ අපි විශේෂයෙන් අර අදිමොක්කේ දෙන්නේ නැති එකත් මතක තියාගන්න ඕනේ නේද? අදිමොක්කේ දෙන්නෙත් නෑ ඒ සිතේ විතරයි අදිමොක්කේ දෙන්නේ නැත්තේ නෑ විචිකිච්ඡාවේ දෙන්නේ ඒ සිතේ විතරයි. ඔව් එතකොට විචිකිච්ඡා අදිමොක්කේ දෙන්නේ දැන් මේ අපි කතා කරන්නේ උද්දච්ච සිත. ඒතකොට උද්දච්චය කියන එකත් විස්තර කරනවා මේ ආකාරයට. මොකද මේ පළවෙනි වතාවට උද්දච්චය විස්තර කරන්නේ ධම්මසංගණී ප්‍රකරණේ. ඒ නිසා එතනදී විස්තර කරනවා මේ විදියට සිතේ වික්ෂේපයක්, චිත්තයාගේ භ්‍රාන්ත බවක් ওই විදියට විස්තර කරනවා. ඊළඟට පටිච්ච සමුප්පන්න ධර්ම කියලා ඊවාපන ධර්ම විස්තර කරනවා. මේ තියෙන කොට්ටාස වාරය. දැන් මේ සිතේ තියෙන ධර්මතා කතා කරොත් පද 28යි. පද 28ක් තියෙනවා. පටිච්ච සමුප්පන්න ධර්ම අපි බලමු පොඩ්ඩක් අට කතාවේ කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත විස්තර කරන හැටි අට කතාවේ. විචිකිච්ඡාව කියන්නේ මොකක්ද කියන එක කියනවා. සැකේ ලක්ෂණ කොට ඇත්තේ, කම්පනේ රසය කොට ඇත්තේ ওই විදියට කියලා. ඊට පස්සේ මෙතන කියනවා පද 820ක් යෙදෙනවයි කියලා. ඒකත් අපි ලකුණු කරමු. මෙතන කියනවා පද 23ක් වෙයි. අගහිත ග්‍රහණයෙන් තුදුසකී ඊට පස්සේ ඒවාපන දෙකක්මයි මේ තියෙන්නේ. විචිකිච්ඡා සිත ධර්මතා කීයක් යෙදෙනවද කියන එක අට කතාවේ විස්තර කරන එක අපි කිව්වා පද 23යි ඒවාපන දෙකයි කියලා. ඊට පස්සේ කියනවා උද්දච්ච සිතේ මෙතන කියනවා පද 820ක් වෙයි ඒවාපන දෙකයි. මේ සිතෙත් තියෙන්නේ පද 28යි ඒවාපන දෙකයි. ඒ ආකාරයට තමයි මෙතන විස්තර කරන්නේ. අපි එතකොට ප්‍රකරණයට නැවත ගියොත් මෙතනින් 12 අකුසල් සිත් අවසාන වෙනවා. ඊට පස්සේ අපිට මේක යන සිත් යන පිළිවෙල තියෙන්නේ කුසල් සිත් 20 ඉස්සෙල්ලා කියන විස්තර කරනවා. ඊළඟට ඒවයි යෙදෙන ධර්මතාව විස්තර කරලා 12 අකුසල් සිත් විස්තර කරනවා. දැන් ඊට පස්සේ එන්නේ කුසල ධම්මා අකුසල ධම්මා දැන් අව්‍යාකතා ධම්මා. ඒතර අව්‍යාකතා ධම්මා වල තියෙනවා විපාක සිත්, ක්‍රියා සිත් සහ රූප. එතකොට මේ චිත්තෝත්පාද කාණ්ඩයට විපාක සිත් සහ ක්‍රියා සිත්. එතකොට විපාක සිතුත් අපි දන්නවා අහේතුක විපාක කුසල පැත්ත තියෙනවා, අකුසල පැත්ත තියෙනවා. ඊළඟට මහා කුසල් විපාක 8ක් තියෙනවා. ඒ විදිහට ඊළඟට රූපාවචර විපාක, අරූපාවචර විපාක, ලෝකෝත්තර ඵලසිත. මේ ඔක්කොම ටික ඊළඟට විස්තර කරනවා අව්‍යකුත විපාක විඥාන කියන එක යටතේ 432 ඡේදයෙන්. දැන් මේක අපි ඊළඟ දවසට බලමු. මේක කියවගෙන එන්න මහත්මීන් යම් ප්‍රමාණයකට තේරෙයි. දැන් අපි කුසල් සිත් 21යි අකුසල් සිත් 12යි තේරුම් කරපු හින්දා යම් ප්‍රමාණයකට තේරෙයි. බලන්න මේවා කොහොමද යෙදෙන්නේ, ධර්මතා මොනවද, කොයි ආකාරයකට ධම්මසංගණී විස්තර කරලා තියෙන්නේ කියලා. එහෙමනම් අපි අද නවත්තන්න මෙතනින් නවත්තමු. ඊට ඉස්සෙල්ලා යම් කරුණක් පැහැදිලි කිරීමක් අදහසක් කියන්න තියෙනවා නම් කියන්න. මම කැමතියි දැනගන්න මේ වේගය වැඩිද? වේගය වැඩි නෑ මිස්. හොඳයි, හොඳට පැහැදිලි වුණා. හොඳයි, බොහොම පිං. තවත් වෙන මහත්මියගේ අදහස් තියනවාද? හොඳයි, එහෙමනම් නෑ වගේ නිසා අපි අද මෙතනින් අවසන් කරමු. නැවතත් මතක් කරනවා බදාදා 5:00ට
මේ Zoom link එකෙන්ම මේ පට්ටාන සභාවේ link එකෙන් එන්න රූපකාණ්ඩය පටන් ගන්න. රූපකාණ්ඩේ පුළුවන් නම් කියවගෙන එන්න. ඒක අපි අලුත්ම හින්දා කමක් නැහැ. එතකොට අපිට මේ ධම්මසංගණී පන්ති දෙකක් යනවා සතියේට. එකක් බදාදා පහමාරට, එකක් මේ කරන ආකාරයටම සිකුරාදා පහමාරට. ඒ කරලා අපි බලමු ඉක්මනින් මේ ටික අවසන් කරන්න. හරි. එහෙමනම් යම් මහත්මයෙක් ඉදිරිපත් වෙලා පුණ්‍යානුමෝදනාව කරලා අපි දෙයයන්ට පින් දීලා අවසන් කරමු. හිල්ඩා මහත්මියට පුළුවන්? හරි කරන්න. තෙරුවන් සරණයි. අද මේ ඊටාම ගාම්භීර ධර්මපරයයක් අපේ ප්‍රියන්ති මහත්මිය විසින් අපිට පැහැදිලි කරලා දුන්නා. අපි ඒ ලබාගත්තු දේශනාමය කුසලයක් අපි විසින් කරන ලද ශ්‍රවණමය කුසලයක් එකතු කරලා අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාවකං. අපි මේ පින් ඥාතින්ට අනුමෝදන් කරමු. ඉදම් හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි ප්‍රාර්ථනා වාක්‍ය මෙසේ කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමතමේ බන්තේ බුරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ බන් ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ බන්තේ සුපටිපන්න උත්තර. සාදු සාදු සාදු. අද දවසේ අනේක විද කැපකිරීම මැද ඉතා ගාම්භීර වූ ධර්මයක් අපේ ප්‍රියන්ති මිස් විසින් අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ අප්‍රමාණ පින් ඒ දේශනාමය කුසල කර්මය හා අප විසින් එය හොඳින් ශ්‍රවණය කිරීමෙන් ලබා ගන්නා ලද කුසල කර්මයක් එකතු වෙලා මේ ශාසනික උතුම් සේවාව තුළින් සියලු කුසලයන් අනුමෝදන් වෙලා උතුම් බෝධියකින් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. ඔබතුමීගේ පවුලේ සැමද ඥාතීන්ද මේ පින් අනුමෝදන් කරගනිත්වා. මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා ලබා තම තමා පතන උතුම් බෝධි වලින් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. ඔබතුමී ශිල්ප හැදෑරූ ගුරු උතුමන්ටද ස්වාමින් වහන්සේලාටද ඒ ආකාරයෙන්ම කෘතවේදීව මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව අප හැම වෙත කරුණාවෙන් මුදා හරින මේ වැඩසටහන් පසුපස සිට මහඟු දායකත්වයක් ලබා දෙන ප්‍රශංසනීය සේවයක් කරන බ්‍රූනෝ මහත්මයා, ඒ වගේම හැම ඊටාම කරුණාවෙන් අපිට කරුණු පැහැදිලි කරලා දෙන ජයන්ත රත්නායක මහත්මයා, පටිගත කිරීමෙන් සංරක්ෂණය කරන අපේ ලක්ෂ්මී මහත්මිය, අපේ ශ්‍රීමති ගුරුතුමිය මේ වෙනුවෙන් වෙහෙසෙන වාර අනන්තයි අපමණයි. ඔබ සැමටත් සියලු කුසල් ඊටාම කෘතවේදීව අනුමෝදන් කරනවා.
ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර සැම මේ ගහම්බීර ධර්මයේ සුවසේම අවබෝධ කර ගනිමින් සුඛ පටිපදාවෙන් නිර්වාණ අවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු තෙරුවන් සාදු. සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු. තෙරුවන් සරණයි. සරණයි. නැත්නම් මේක ඉන්ටර්නල් විදියක් තියෙනවා හා නෑ